සුබ දවසක්. අද අපි කතා කරන්නේ මේ විදුලි ශාස්ත්‍ර පාඩමේ අවසාන වීඩියෝ එක දාරිද්ර්‍ය ගෝල දෙවෙනි කොටස. ඒ කියන්නේ විදුලි ශාස්ත්‍ර පාඩමේ 9 වෙනි වීඩියෝ එකෙන් තමයි සම්පූර්ණ පාඩම ඉවර වෙන්නේ. හොඳයි. දැන් මේකෙදී අපි කතා කරන්නේ මේ දාරිද්ර්‍යක කිහිපයක් එකට සම්බන්ධ කරලා හදා ගන්න දාරිද්ර්‍යක පද්ධතිය. හරි? දාරිද්ර්‍යක පද්ධතිය කියලා කියන්නේ මොකක්ද? දාරිද්ර්‍යක දෙකක් හෝ කිහිපයක් එකට සම්බන්ධ කරලා සාදා ගන්නා පද්ධතියකට අපි කියනවා දාරිද්ර්‍යක පද්ධතියක් කියලා. හරි. ඒකට දැන් දාරිද්ර්‍යක පද්ධතියක තමයි අපිට වැදගත් වෙනවා මේ සමග ධාරිතාවය කියන දේ. සමග ධාරිතාවය. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙන තියෙනවා මේ සම්ප්‍රයුක්ත බලය සමකය නේ. සම්ප්‍රයුක්ත දෛශිකය. ඒ කියන්නේ කිසියම් දෛශික කිහිපයකින් ඇති කරන භෞතික ප්‍රතිඵලයම ඇති කරන්න පුළුවන් තනි බලය. තනි දෛශිකය. නේ. අපි කියනවා මේ බල සෙට් එකේ නැත්නම් මේ දෛශික සෙට් එකේ සම්ප්‍රයුක්ත දෛශිකය කියලා. ඒ වගේ මේ දාරිද්ර්‍යක දැන් අපිට පරිපත ගත්තාම ඕගොල්ලෝ දැන් සාමාන්‍ය පරිපතයක් කරන් බැලුවාම ඒකේ දාරිද්ර්‍යක සමානලට දෙකක් තුනක් තියෙනවා නේ තැන් වල සම්බන්ධ කරලා. ඒතකොට මේ දාරිද්ර්‍යක දෙකකින් හෝ කිහිපෙන් ඒගොල්ලෝ එකතු වෙලා ඇති කරන විද්‍යුත් ප්‍රතිඵලයක් තියෙනවානේ නේ. විද්‍යුත් ප්‍රතිඵලයක් තියෙනවානේ. දාරිද්ර්‍යක කිහිපය එකතු වෙලා ඇති කරන විද්‍යුත් ප්‍රතිඵලයේම ඇති කරන්න පුළුවන් තනි දාරිද්ර්‍යකයක් ගත්තොත් අපි මේ දාරිද්ර්‍යකයට කියනවා සමග දාරිද්ර්‍යකය කියලා. අර දාරිද්ර්‍යක කිහිපේ සමග දාරිද්ර්‍යකය. එතකොට එයා හයි කරත් එකයි අර කට්ටිය හයි කරත් එකයි. අරගොල්ලෝ එකතු වෙලා කරන දේ මෙයා තනියෙන් ඇති කරනවා. දැන් මේක ළමයි අපිට දැන් දාරිද්ර්‍යක එහෙම සම්බන්ධ කරද්දී සම්බන්ධ කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ ශ්‍රේණිගත ලෙස දාරිද්ර්‍යක සම්බන්ධ කරන්න පුළුවන්. ශ්‍රේණිගත ලෙස. නේද? මට මේ වගේ දාරිද්ර්‍යක කිහිපයක් නේ. මේක දාරිද්ර්‍යකයක්. හරි. මේ තව දාරිද්ර්‍යකයක් නේ. ඔය වගේ අපි දාරිද්ර්‍යක තුනක් ගමුනේ. ওই දාරිද්ර්‍යක තුනම එහෙම ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. මේ දාරිද්ර්‍යකේ ධාරිතාවයි C1. මේ දාරිද්ර්‍යකේ ධාරිතාවයි C2. මේකේ C3 නේ. දාරිද්‍රක වල ධාරිතාව කියන්නේ. ඒතකොට මේ දාරිද්‍රක තුන දැන් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙම නැත්නම් සමාන්තරගතව සම්බන්ධ කරන්නත් පුළුවන්. දැන් මේ දාරිද්‍රක තුනේ සමග දාරිද්‍රකය මම මේ ඇඳෝ. සමග දාරිද්‍රකයේ ධාරිතාවයි C. දැන් මේ වගේ ලාග අපි දැන් මෙයාවල charge කරද්දි මේ වගේ කෝෂයක් සම්බන්ධ කරන්න බෑනේ. විභවාන්තරයක් දෙන්නේ බෑ. කෝෂයක් සම්බන්ධ කරලා නේ. ඒතර මේ කෝෂයෙන් ලබා දෙන මුළු විභවාන්තරය එවි. ඒතර මේ වගේ ලාග මේ කෝෂයෙන් දෙන මුළු විභවාන්තරය මොකද වෙන්නේ? මේ එක එක දාරිද්‍රකයේ හරහාම බෙදිලා යනවා. මෙයා හරහා V1 විභවාන්තරයක් හිටියේ, මෙයා හරහා V2 විභවාන්තරයක් හිටියේ, මෙයා හරහා V3 විභවාන්තරයක් හිටියේ. හරි. ළමයි දැන් මේක charge වෙද්දි මෙහෙමයි වෙන්නේ. ධන පැත්තේ ධන ආරෝපණයනේ charge වෙන්නේ. ධනත පැත්තේ තාවුල. එතකොට වෙන්නේ ළමයි දැන් මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ කෝෂය හරහා මේ පැත්තට ගියාම මේක ධන ලෙස ආරෝපණය වෙනවා. හරි. ධන ලෙස ආරෝපණය වෙනවා. මේ පැත්තේ එතකොට ඍණ ලෙස ආරෝපණය වෙනවා. Q ධන Q මේ පැත්ත ඍණ Q. ඔය විදිහටම ළමයි මේ දාරිද්‍රක වලත් මේ තහඩු අතරත් ඔය විදිහටම මේක ඍණ ලෙස ආරෝපණය වෙනවා. මේ ඍණ Q ආයි මේක ධන ලෙස ආරෝපණය වෙනවා. හරි. ධන ලෙස ආරෝපණය වෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන මේකට ඇවිල්ලා මේක තැම්පත් වුණා මේක ධන වෙනවා. ආයි මේකේ ඉලෙක්ට්‍රෝන මේ තහඩුවේ ඇවිල්ලා තැම්පත් වුණා මේක ඍණ වෙනවා මේක ධන වෙනවා. හරි. කොහොම ධන ඍණ සමාන ආරෝපණ සහිතව තමයි මේවා පේරණය වෙන්නේ. ධන Q මේක ඍණ Q. ශ්‍රේණිගත දාරිද්‍රක වල ළමයි සමාන ආරෝපණ තමයි හරි මේ ඇති වෙන්නේ. ගබඩා වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රේණිගතව දාරිද්‍රක කොච්චර තිබ්බත් සම්බන්ධ කරලා හරි මේ දාරිද්‍රකයේ දින ආරෝපණයම තමයි මේකෙත් තියෙන්නේ. මේකෙත් තියෙන්නේ. හරි. දැන් මේ තියෙන්නේ සමග දාරිද්‍රකය. ඔය සමග දාරිද්‍රකයට අපි සම්බන්ධ කරන්නේ අර කෝෂයම තමයි. එයා හරහා සම්පූර්ණ විභවාන්තරය කීයමද? බීම හිටිනවා. එයාගෙත් ළමයි මතක තියාගන්න ආරෝපණය වෙන්න ඕනේ අර ආරෝපණයම තමයි. එක් එක් දාරිද්‍රක වල තියෙන ආරෝපණයම තමයි සමග දාරිද්‍රකයේ තියෙන ආරෝපණය. දාන කියු දින කියු. මේක අපිට දන්නවා මේ ඕනම දාරිද්‍රකයකට Q සමානයි CV දැම්මේ ඉන්නේ. මෙයාට දැම්මේ හැකි, මෙයාට දැම්මේ හැකි, මෙයාට දැම්මේ හැකි. Q සමානයි CV දැම්මොත් මොකද බලන්න? මෙයාට දැම්මොත් නේ Q සමානයි C1 V1. මෙයාට දැම්මොත් හරි Q සමානයි C2 V2. මෙයාට දැම්මොත් නේ Q සමානයි C3 V3. හරි. ශ්‍රේණිගත දාරිද්‍රක වල ළමයි මතක තියාගන්න විභවාන්තර වෙනස් වෙනවා. විභවයන් වෙනස් වුණාට මේ හැම දාරිද්‍රකයකම එකම ආරෝපණය තමයි ගබඩා වෙන්නේ. ධන කියු ඍණ කියු ධන කියු ඍණ කියු. අර එකම ආරෝපණ ප්‍රමාණයක් තමයි ළමයි තල්ලු වෙන්නේ. මේ මෙහෙන් තල්ලු වෙන ආරෝපණ ටික තමයි මේ හැම එකෙම තල්ලු වෙන්නේ. හරි. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගියා මේ පැත්තට ඍණ වෙනවා මේ ධන වෙනවා. ආයි මේකෙත් ඉලෙක්ට්‍රෝන මෙහාට තල්ලු වෙනවා මේක ඍණ වෙනවා මේක ධන වෙනවා. අර එකම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තමයි තල්ලු වෙලා හැම එකෙම එකම ආරෝපණයක් තමයි පේරණය වෙන්නේ. හරි. ඒක තමයි වැදගත් ළමයි. ඊට සමග දාරිද්‍රකයේ මතක තියාගන්න අර විභවාන්තරයම තමයි යොදන්න ඕනේ.
මෙයාගේ ගබඩාව වෙන්නේ තර ආරෝපණයම තමයි. Q සමානයි CV. එහෙනම් ශ්‍රේණිගත ධාරිත්‍රකවල එක් එක් ධාරිත්‍රකයේ ගබඩාව වන ආරෝපණයම තමයි එම ධාරිත්‍රක පද්ධතියේ සමග ධාරිත්‍රකය ගත්තොත් නේ. මේ තුන් දෙනා එකතු වෙලා ඇති කරන විද්‍යුත් ප්‍රතිඵලයෙන් ඇති කරන්න පුළුවන් තනි ධාරිත්‍රකේ නෙමෙයි. මෙයාගෙන් ඇති වෙන්නේ මෙයාගේ ගබඩාව වෙන්නේ අර එක් එක් ධාරිත්‍රකයක තියෙන ආරෝපණවල විශාලත්වයම තමයි. එකතු නෙමෙයි එකක තියෙන ආරෝපණයම තමයි සමග ධාරිත්‍රකයේ ගබඩාව වෙන්න ඕනේ. හරි ඊට පස්සේ අපි දන්නවා මෙයා හරහා තියෙන විභවාන්තරේ V සමානයි මේ තුන් දෙනා හරහා තියෙන විභවාන්තරවල එකතුවට. දැන් මෙතන වෝල්ට් 10ක විභවාන්තරයක් නම් දුන්නේ මේක බෙදි බෙදි යනවා. මෙයා හරහා වෝල්ට් 2ක් ඉන්න පුළුවන්, මෙයා හරහා වෝල්ට් 3ක්, මෙයා හරහා වෝල්ට් 5ක් නේ. නම් මුළු විභවාන්තරය සමානයි එක් එක් ධාරිත්‍රක හරහා තියෙන විභවාන්තරවල එකතුවට. ඊට V සමානයි මෙතනින් අපි උක්ත කරොත් නේ මුළු විභවාන්තරය මෙයා සලකලා Q සමානයි CV දැම්මම මෙතනින් ඔයගොල්ලන්ට V උක්ත කරොත් Q යට C කියලා එනවා. V1 මෙතනින් උක්ත කරොත් Q යට C1 කියලා එනවා. හරි මෙතනින් V2 උක්ත කරොත් Q යට C2 කියලා එනවා. ඊළඟ මෙතනින් V3 උක්ත කරොත් Q යට C3 කියලා එilla Q කැපිලා යනවා හැම පදෙම. ඔන්න සම්බන්ධයක් එනවා. එක යට C සමානයි. එක යට C1 දන, එක යට C2 දන, එක යට C3. මෙන්න අපේ වැදගත් සම්බන්ධය. ශ්‍රේණිගත ධාරිත්‍රක කිහිපයක සමග ධාරිතාවය නේ C නේ මේ දිනේ මේ ධාරිත්‍රක තුනේ සමග ධාරිතාවය C සමානයි මොකද වෙන්නේ? ඒ කියන්නේ සමග ධාරිතාවයේ පරස්පරයේ සමාන වෙනවා ළමයි එක් එක් ධාරිත්‍රකයේ ධාරිතාවවල පරස්පරවල එකතුවට. දැන් අපිට ගණන් හදද්දී ළමයි මේ සමාන්තරගත ධාරිත්‍රක මේ ශ්‍රේණිගත ධාරිත්‍රක දෙන්න අරන් සුළු කරන්න තියෙන්නේ. හරි වැඩි ලේසි මම දැන් ගණන් හදද්දී කියන්නම්. ඒ ටික වැදගත් වෙනවා. හොඳයි. දැන් අපි හිතමුකෝ ළමයි දැන් මේකේ අපිට වැදගත් දැන් මේකේ ඔයගොල්ලන්ට වැදගත් දෙයක් පේනවා ඇති. දැන් මේකේ ඕනනම් වම් පැත්තේ සමානයි හින්දා දකුණු පැත්තේ සමාන කරන්න පුළුවන් නෙමෙයි. C1 V1 සමානයි C2 V2. ඒකත් ඕනනම් පෙන්නන්නම්. C1 V1 සමානයි C2 V2 නේ. මේ දෙන්න සමාන කරන්න පුළුවන්. මේ දෙන්න සමාන කරන්න පුළුවන් නේ. හරි. මේ දෙන්න සමාන කරන්න පුළුවන්. හරි. මෙයයි සමාන කරන්න පුළුවන් මේ. වම් පැත්තේ සමානයි අත ප්‍රකාශන හතරෙන්. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා C1 යට C2 සමානයි. හරි V2 යට මොකක්ද දෙන්නේ එතකොට? මේ C2 මෙහාට හරස්වන කරන්න V1 මෙහාට හරස්වන කරන්න. මේ වගේ අමතර සම්බන්ධතා ගන්න පුළුවන්. පැහැදිලිද? අර C1 යට C2 සමානයි V2 යට V1 ට. අර MCQ වලට හැම වැදගත්. එක එක විදිහ වලට අපිට ප්‍රශ්න වලට සම්බන්ධ වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු ළමයි දැන් මම සමාන්තර ගත ධාරිත්‍රක අපි ගත්තොත් දෙකක් ගන්නකො මේ ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක්. අපි ඊට පස්සේ සමාන්තරගත ධාරිත්‍රක වලට එමු. හරි. එතකොට අපි දැන් මේ වගේ ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක්. හරි. මේ වගේ ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක් ගන්නම්. මෙයාගේ ධාරිතාවේ මයික්‍රෝෆැරඩ් හරි 3යි. C1 මෙයාගේ ධාරිතාවේ මයික්‍රෝෆැරඩ් 6යි. මයික්‍රෝෆැරඩ් 6යි. හරි දැන් මේ ධාරිත්‍රක දෙකේ සමග ධාරිතාවේ සමග ධාරිත්‍රකයක් තියෙනවානේ. මෙයා මේ දෙන්නට තුල්ලේ වන සමග ධාරිත්‍රකයේ එයාගේ ධාරිතාවය තමයි C. එතකොට එතන ශ්‍රේණිගත දෙන්නෙක් ඉන්න මොකද්ද කරන්නේ? සමග ධාරිතාවේ පරස්පරය සමානයි එක් එක් ධාරිත්‍රකවල පරස්පරවල එකතු මේකට ආදේශ කරන්න. මෙතන ධාරිත්‍ර තුනක් තිබ්බනේ. හරි එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා මේක පොඩක් C යුක්ත කරොත් මෙතන පොදු හරය ගන්න වෙන්නේ C1 වතාවක් C2 නේ. එතකොට මෙයාගේ උඩ යටයි වැඩි කරන්න වෙනවා C2 ගෙන්. නේ. මෙයාගේ උඩ යටයි වැඩි කරන්න වෙන්නේ C1 ගෙන්. අර භාග එකතු කරද්දී හර සමාන කරගන්න බෑ. පොදු හරය අරගෙන. ඉතින් මෙතන දෙපැත්තේ දැන් උඩ යට මාරු කරාම මොකක්ද වෙන්නේ? නැත්නම් C යුක්ත කරන්න හරස්කරන කරලා හරි C සමානයි. මොකක්ද වෙන්නේ? C1 C2 යට C1 ධන C2. මෙන්න මේක ළමයි ඉතාමත් වැදගත්. ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක සමග ධාරිත්‍රකයේ ධාරිතාවය ගද්දී කරන්න තියෙන්නේ එක් එක් ධාරිත්‍රකවල ධාරිතාවල ගුණිතය එම ධාරිතාවල එකතුවෙන් බෙදන්න තියෙන්නේ. ඉතින් මම මෙතන ඕන ටක් ගාලා මේවා මනසින් කරන්න පුළුවන් බහුවර්ණ වලට එද්දී හරි ධාරිත්‍රක දෙකේ ධාරිතාවල ගුණිතය මයික්‍රෝෆැරඩ් 3 ගුණ කිරීම මයික්‍රෝෆැරඩ් 6 බෙදන්න ඕනේ. ඒ දෙකේ එකතුවෙන් 3යි 6යි එකතු කරලා බෙදන්න. 6 වරක් 3 18 බෙදීම 9 ඊදෙන්නේ මයික්‍රෝෆැරඩ් 2යි. එහෙනම් මේ දෙක වෙනකොට අපිට දැම්ම හැකි ළමයි මයික්‍රෝෆැරඩ් දෙකක තනි ධාරිත්‍රකයක්. ඒ කියන්නේ මේ දෙක දැම්මහම විද්‍යුත් පරිපථයකට මේ දෙන්න එකතු වෙලා ඇති කරන විද්‍යුත් ප්‍රතිඵලයක් තියෙනවානේ. නේ ධාරිත්‍රක දෙකෙන් ඇති කරන මුළු විද්‍යුත් ප්‍රතිඵලයම ඇති කරන්න පුළුවන් තනි ධාරිත්‍රකයක් දැම්ම හැකි මයික්‍රෝෆැරඩ් දෙකක ධාරිත්‍රකයක්. කියන්නේ මයික්‍රෝෆැරඩ් 3යි මයික්‍රෝෆැරඩ් 6ක ධාරිතා සහිත ධාරිත්‍රක දෙකෙන් එකතු වෙලා ඇති කරන භෞතික ප්‍රතිඵලයේම මයික්‍රෝෆැරඩ් දෙකක
දාරිද්‍රකයක් දාලා ඒ දේම ඇති කරගන්න පුළුවන්. මේකේ වැදගත් දෙයක් කියන්න ඕනේ මේ සමකදාරිතාවේ එන අගය ළමයි. සමකදාරිතාවේ එන අගය මේ ශ්‍රේණිගත දාරිද්‍රකවල තියෙන කුඩාම ධාරිතාවේදී නගය තියෙනවා නෙමෙයි. මේක නම් 3යි මයික්‍රෝෆැරඩ්. ඒකටත් වඩා අඩු වගයක් තමයි එන්නේ. හිතන්නකෝ ඔයගොල්ලෝ මෙතන සම්බන්ධ කරනවා තව එකක් ශ්‍රේණිගතව හරිද? අපි ගත්තොත් 2යි මයික්‍රෝෆැරඩ්. දැන් ওই තුනේම සමග ගන්න කිව්වොත් මොකද කරන්න වෙන්නේ? දැන් දාරිද්‍රක තුනක් තියෙනවා ඈ. හරිද? දාරිද්‍රක තුනක් තියෙනවා. හරි 3යි මයික්‍රෝෆැරඩ් 2යි මයික්‍රෝෆැරඩ් හරිද? අපි ඔන්න තව එකක් දාමුකෝ 4යි මයික්‍රෝෆැරඩ් දාමුනේ. 4යි මයික්‍රෝෆැරඩ්. දැන් ඔන්න ඔය තුනේම සමග ධාරිතාවය ගන්න කිව්වොත්. එතකොට මේ තුනම එකපාර දාලා ගන්න පුළුවන් නේ? ඔය මේ සමීකරණ දාලා ගන්නත් පුළුවන්. එකයට c සමානයි එකයට නේ මෙහෙම. එකයට c සමානයි එකයට 3 ධන එකයට 6 ධන එකයට 4 නේ. එහෙම නැත්නම් ළමයි දෙන්න ගන්නත් පුළුවන්. දෙන්න ගත්තේ ලේසි මම අර කෙටි ක්‍රමයක් කිව්වේ. හරි ඔහොම අරන් c හොයන්නත් පුළුවන් නැත්නම් මේ දෙන්න ගන්නවා. එතකොට මේ දෙකේ සමගි දා ගන්නවා මෙතන. මම බලන්න ඕනේ. මේ දෙකේ සමගි එන්නේ කීයද? ශ්‍රේණිගත දෙන්නෙක් නම් දෙන්න ගුණ කරා i කෙන් බෙදුවා. ඊ දෙන්න මෙතන 2යි මයික්‍රෝෆැරඩ්. ඒ කියන්නේ මේ දෙක වෙනුවට අපිට දැම්ම හැකි 2යි මයික්‍රෝෆැරඩ් දාරිද්‍රකයක්. එයත් එක්කයි අපි අන්‍යමයි සුළු කරන්නේ. මේකට අපි කියන්නේ සුළු කරනවා කියලා. ඔය වගේ අපිට දැන් බහුවර්ණ වලට දිනා සුළු කර යන්නේ දාරිද්‍රක පද්ධතිය. එයත් එක්ක මෙයත් ශ්‍රේණිගත වෙනවා. මේ දෙන්නගේ සමගියත් එක්ක මෙයා ආයි ශ්‍රේණිගතයි. මේ දෙන්න වෙනකොට මෙයා දැම්ම හැකි 2යි මයික්‍රෝෆැරඩ් දාරිද්‍රකයක්. එයත් එක්කයි මෙයා ශ්‍රේණිගතයි. මේ දෙකේ සමගි තමයි අවසාන සමගිය. මේ දෙන්න ශ්‍රේණිගත හින්දා දෙන්න ගුණ කරා දෙවරක් 4. 8යි බෙදුවා දෙන්නගේ එකතු වෙනවා. 2යි 4යි 6යි නේ. මෙතන එන්නේ 8යට 6යි. ඒ කියන්නේ කීයද? හරි 4යට 3යි 1.3යි ගානක් එන්නේ මයික්‍රෝෆැරඩ්. දැක්කද? අර දාරිද්‍රක පද්ධතියක ශ්‍රේණිගත දාරිද්‍රක පද්ධතියක ළමයි සමග ධාරිතාවය යගේ එම දාරිද්‍රක පද්ධතියේ තියෙන කුඩාම දාරිද්‍රකයකට වඩා අඩු වගයක් එන්නේ. පැහැදිලිද? හරිද? ඒ කියන්නේ මේකේ කොච්චර දාරිද්‍රක දැම්මත් නේ 10ක් 15ක් 20ක් ශ්‍රේණිගතව ඒ සෙට් එකේම සමග දාරිද්‍රකයේ ධාරිතාවය යගේ එන්නේ කුඩාම දාරිද්‍රකයකට වඩා අඩු වගයක්. ඒක මතක තියාගන්න. ඊට පස්සේ ළමයි දැන් අපි සාමාන්‍යයෙන් සාපේක්ෂ වශයෙන් දාරිද්‍රක දෙකක් සෙට් කරනවා එකක් කුඩා එකක් විශාල. මෙන්න මේ වගේ අවස්ථා වැදගත් ඈ. හරි දැන් මේක 1යි මයික්‍රෝෆැරඩ් මේක 1000යි මයික්‍රෝෆැරඩ්. නිකන් මේ දෙකේ සමගි හොයලා බලන්න. මේ දෙකේ සමගි ගත්තොත් හරි දෙන්න ගුණ කරා එකවරක් 1000 බෙදුවා i ක. එතකොට නිකන් ඔයගලන්ට පැහැදිලිව පේනවා මෙතන 1000 බෙදීම කීයද? 1001 නේ. නේ? මේක ආසන්නවත් කීයද? එකට ආසන්නයි කියලා දෙන්නවා. අන්න. අරක තියාගන්න ශ්‍රේණිගත දාරිද්‍රක දෙකක් තියෙද්දි එක දාරිද්‍රකයක ධාරිතාවයකට වඩා අනෙක් දාරිද්‍රකයේ ධාරිතාවයගේ සැලකිය යුතු වගේකින් වැඩි නම් 1.1000 1.10000 අනේ වගේ සැලකිය යුතු වගේකින් වැඩි නම් ළමයි ඒකේ සමකය අර කුඩාම දාරිද්‍රකයේ ධාරිතාවයට ආසන්නව සමාන වෙනවා. හැබැයි ඇත්තටම ගත්තොත් ඊට වඩා අඩුයි. 1000 වෙදීම 1001 කියන්නේ නිකන් කීයද 0.99 ගණන් එන්නේ. කුඩාමකටත් වඩා සමකය අඩුයි. ඒක හරියි. හැබැයි අර ආසන්නයි නේ. දැන් 0.99 වගේ උත්තරයක් එන්නේ. ඔක ආසන්නයි මේ 1යි මයික්‍රෝෆැරඩ්. ඉතින් ගණන් වලට අක් ගාලා මේ වගේ කුඩා ධාරිතාවයක් තියෙන ධාරිද්‍රකයේ වී සාපේක්ෂව විශාල ධාරිතාවයක් තියෙන ධාරිද්‍රකයේ විදිහට සමගය හුවොත් කෙලින්ම අපිට 1යි මයික්‍රෝෆැරඩ් කියලා තෝරන්න පුළුවන්. ආසන්නව සමානයි. 100ක් මේ 1යි මයික්‍රෝෆැරඩ් නෙමෙයි එන්නේ. 0.99 ගණන් කියන්නේ. උන ගණන් වල අපි එහෙම ගන්නවා. ඊට පස්සේ ළමයි විශාලත්ව සමාන ධාරිතාව. මේ ධාරිතාව සමාන. මේ විශාලත්ව සමාන ධාරිද්‍රක කීපයක් ශ්‍රේණිගතව එක දිගට තියලා මෙහෙම සම්බන්ධ කරලා එකම ධාරිතාවයන් සහිත. අද ඒකනකො මෙතන 10යි මයික්‍රෝෆැරඩ් ධාරිද්‍රක පහක් තියෙනවා. 10යි මයික්‍රෝෆැරඩ්. හරි 10යි මයික්‍රෝෆැරඩ් 10යි මයික්‍රෝෆැරඩ් අපි නිකන් C0 පහක් තියෙනවා. හරි ඔය සෙට් එකේම සමගය ගත්තොත් මොකද එන්නේ? අන්න බලන්න. සමග ධාරිතාවයි C නම් අපි ලියන්නේ එකයට C සමානයි එකයට C නෝට් දාන එකයට C නෝට් දාන පහක් වෙනානේ පදනේ. ඒ කියන්නේ මෙතන සමජාතීය පද පහක් කියනවා මේක පස්වරක් එකයට C නෝට්. මේ වගේ ඒවා පහක එකතු කියන්නේ පස්වරක් එකයට C නෝට් හින්දා
දෙපැත්ත උඩට මාරු කරාම C නෝට් එකට 5යි කියලා එන්නේ. එහෙනම් විශාලත්ව සමාන ධාරිත්‍රක ශ්‍රේණිගතව කොච්චර තිබ්බත් එකම විශාලත්වයේ සහිත මයික්‍රෝෆැරඩ් 10 ධාරිත්‍රක 5. සමගය ගද්දී ළමයි කරන්නේ එක ධාරිත්‍රකයක ධාරිතාවයේ තියෙන ධාරිත්‍රක ගාණයෙන් බෙදන්න. 10ක් නම් 5යි 10ක් නම් 10යි. එක ධාරිත්‍රකයක ධාරිතාවයේ මයික්‍රෝෆැරඩ් 10 බෙදන්න 5යි. එහෙනම් සමගය කීයද? මයික්‍රෝෆැරඩ් 2යි. ඔහොම ධාරිත්‍රක n ගාණක් තිබ්බනම් ළමයි n ගාණක් ධාරිත්‍රක n ගාණක් තිබ්බනම් සමග ධාරිතාවය එක් ධාරිත්‍රකයක ධාරිතාවයේ බෙදන්න තියෙන ධාරිත්‍රක ගාණය. C නෝට් එකට ඔන්න ඔය ටික ළමයි තාමත් වැදගත් මේ ශ්‍රේණිගත ධාරිත්‍රක සම්බන්ධ කොටස් වලට එද්දී. හරි ශ්‍රේණිගත ධාරිත්‍රක සම්බන්ධ කොටස් වලට ඔය ටික තාමත් වැදගත් වෙනවා. පැහැදිලිද? හොඳයි. අපි කතා කරේ ශ්‍රේණිගත ධාරිත්‍රක. හොඳයි දැන් එක එක අවස්ථා තියෙනවා. හරි. ඊට පස්සේ තමයි අපි දැන් බලමු මේ සමාන්තරගත ධාරිත්‍රක. නේ සමාන්තරගත ධාරිත්‍රක. දැන් මේකෙදි කරන්නේ ළමයි මේ ධාරිත්‍රක ටික අපි සමාන්තරගතව සම්බන්ධ කරනවා. හරි. සමාන්තරගතවම සම්බන්ධ කරනවා. මේ දෙන්නේ ඔගේ සමග ධාරිත්‍රකය. හරි. එතන මෙයාගේ ධාරිතාවය C1, මෙයාගේ C2, මෙයාගේ C3. දැන් ළමයි මේකෙදි දැන් මොන කෝෂය අපි දැන් විභවාන්තරය සම්බන්ධ කරාම මේ කෝෂය හරි. ඔබ සම්බන්ධ කරාම මේ එකම මේ කෝෂය සම්බන්ධ කරලා මේවා චාර්ජ් කරද්දී මේ ධාරිත්‍රක තුන හරහාම ළමයි එකම විභවාන්තරයක් සෙට් වෙන්නේ. හරි එකම විභවාන්තරයක් සෙට් වෙනවා. හරි. එතකොට දැන් මේකෙ වෙන්නේ දැන් මේ පැත්තෙන් ඍණ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා ඒ ටික මේ පැත්තේ දහඩුවේ ගබඩා වෙනවා. එතකොට මේ පැත්ත ඍණනේ. මේ පැත්ත ධන. ධනනේ මේක පේන්නේ වෙන්නේ. මේ පැත්ත ධන Q1 මේ පැත්ත ඍණ Q1. තේරෙනවද? ඍණ Q1. මේකිනුත් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මේ පැත්තේ ඔහොම ගලාගෙන ගිහිල්ලා කෝෂය හරහා මේ පැත්තේ ගබඩා වෙනවා. ඍණ Q2. එතකොට සමාන ආරෝපණ නෙමෙයි. එතකොට සමාන්තරගතව සෙට් වුණාම මේ පැත්තේ තහඩුවේ ධන Q2 එහා පැත්තේ තහඩුවේ ඍණ Q2. හරි මේ දෙකේ විශාලත්ව සමානයි අපුණ ප්‍රතිවිරුද්ධයි. අර හැම ධාරිත්‍රකයකම එකම ආරෝපණ නෙමෙයි. මේකෙනුත් එහෙමයි. මේ පැත්තේ ධන ලෙස ආරෝපණය වෙනවා ධන Q3 මේ පැත්ත ඍණ ලෙස. ඍණ Q3. හරිද? හැබැයි මෙතන මතක තියාගන්න මේ ධාරිත්‍රක තුන හරහාම එකම විභවාන්තරයක් තමයි එන්නේ. කෝෂ විභවාන්තරය තමයි එන්නේ. මොකද කෝෂෙට මේවා සමාන්තරගතව සම්බන්ධ වුණාම එකම විභවාන්තර තමයි සෙට් වෙන්නේ. විභවයන් සමානයි. සමාන්තරගත වුණාම. ශ්‍රේණිගත වුණාම තමයි විභවය වෙදි වෙදි යන්නේ. කොටස් වලට. මේක තමයි ඒතකොට වෙනස් වෙනවා ආරෝපණ ප්‍රමාණය. එක එක ධාරිත්‍රකයේ ආරෝපණ ප්‍රමාණය වෙනස් වෙනවා. ශ්‍රේණිගතයේ නම් එකම ආරෝපණයේ තියෙන්නේ. මේකේ තෝරලා මේ සමග ධාරිත්‍රකයේ ගත්තොත් හරි අපි යාට අර කෝෂෙම තමයි සම්බන්ධ කරන්නේ. අර විභවාන්තරයම තමයි. මෙයාගේ එතකොට ළමයි මුළු ආරෝපණයේ Q මේ පැත්ත ඍණ නේ. ඍණ Q. හරි. මෙයාගේ ධාරිතාවය C. සමග ධාරිතාවය. මේක ළමයි එතකොට අපිට දැන් එක එක ධාරිත්‍රකයකට දැම්ම හැකි Q සමානයි CB. හරි මෙයාට දැම්මොත් Q1 සමානයි C1V. මෙයාට දැම්මොත් Q2 සමානයි C2V. මෙයාට දැම්මොත් Q3 සමානයි C3V. හරි මේක ළමයි වෙන්නේ ළමයි දැන් මේකේ මෙහෙන් එන ආරෝපණ ප්‍රමාණය මෙහෙන් එන ආරෝපණ ප්‍රමාණය මෙයාගේ එන ආරෝපණ ප්‍රමාණය එකතුව තමයි සමග ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපණ ප්‍රමාණය ලෙස අපි ගන්න. ඒතර Q සමානයි Q1 ධන Q2 ධන Q3. ඒ V විභවාන්තරයක් යෙදුවාම මෙයාට පුළුවන් මෙයාගේ Q1 ප්‍රමාණයක් ආරෝපණය කරන්න Q2 ප්‍රමාණයක් මෙයාගේ පුළුවන් මෙයාගේ Q3 ප්‍රමාණයක් පුළුවන්. ඒතර V විභවාන්තරයකට Q1 Q2 Q3 කියන ඒ තුනේ එකතුවට සමාන ආරෝපණයක් ධාරිත්‍රකයක ප්‍රේරණය කරන්න පුළුවන්. ඒකයි මෙයාගේ අර එක් එක් ධාරිත්‍රකවල ගබඩා වන ආරෝපණ වල එකතුවට සමාන ආරෝපණයක් සමග ධාරිත්‍රකයේ ගබඩා වෙනවා කියලා ගන්න. මේකෙන් Q උක්ත කරලා දැන් මෙහි CV. මේකෙන් Q1 දැන් මෙහි C1V. මේකෙන් C2V. අරගෙන C3V කියලා දැන් මෙහි. දැන් මහා මේකේ VV කැපිලා ගියාම ඔයගලන්ට එනවා සමාන්තරගත ධාරිත්‍රක කිහිපයක සමග ධාරිතාවයේ ගන්න ඉතාමත් පහසු සම්බන්ධයක්. මේ ඉතාමත් පහසු සම්බන්ධයක් එන්නේ. ඒ එක් එක් ධාරිත්‍රකවල ධාරිතාවල අයික්‍ය ගත්තා නම් කෙලින්ම සමග ධාරිත්‍රකයේ ධාරිතාවයට සමාන වෙනවා. ඉතාමත් ලේසි සරලව ගන්න දී. හරි ළමයි. දැන් අපි බලමු මේ එක එක අපිට ධාරිත්‍රක පද්ධති තියෙනවා සමග ධාරිතාවය හොයන්න. දැන් මම පොඩ්ඩක් සුළු කරගෙන යන විදිහ හුරු වෙන්න ඕනේ. හරිද? මේ වගේ මේවා අපිට ඉස්සරහට ධාරා බිඳු දෙකක් තියෙනවා සමග ප්‍රතිරෝධ හොයන්න. සමග ප්‍රතිරෝධ මේ වගේ ප්‍රතිරෝධ දුන්නාම සමකේ හොයන්න තියෙනවා. දැන් අපි ශ්‍රේණිගත සහ සමාන්තරගත ධාරිත්‍රක අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේකේ අහන්නේ A සහ B අතර සමග ධාරිතාවය කීයද? ඒ කියන්නේ මේ ධාරිත්‍රක තුනෙන් ඇති කරන
භෞතික ප්‍රතිඵලයේම නැත්නම් ස්ථಿತಿ විද්‍යුත් ප්‍රතිඵලයේම ඇති කරන්න පුළුවන් තනි ධාරිත්‍රකයේ ධාරිතාවය අහන්නේ. ඉතින් මෙතන දැක්කම ඔයගොල්ලන්ට පේනවා A සහ B අතරනේ අහන්නේ. මෙහෙන් බලන් ඉද්දි මේ දෙන්න සමාන්තරගතයි. ටක් ගාලා අපිට සමාන්තරගත මේ ධාරිත්‍රක වල සමකේ ගද්දි මම දැක්කා මොකද කරන්න ඕනේ අපි ඉගෙන ගත්තේ එක් ධාරිත්‍රක වල ධාරිතාවයන් එකතු කරන්න. එතකොට මේ 4යි මයික්‍රෝෆැරඩ් මේ 6යි මයික්‍රෝෆැරඩ් එකතු කරාම කීයද? 10යි මයික්‍රෝෆැරඩ්. ඒ කියන්නේ මේ දෙකේ සමකයට අපිට දැම්ම හැකි 10යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක්. මේ දෙක කපලා මෙතනට 10යි මයික්‍රෝෆැරඩ්යක් දැම්ම හැකි. ඒ 10යි මේ 10යි දැන් ශ්‍රේණිගතයි. අන්න විශාලත්ව සමාන ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතයිනේ. නැත්නම් මේ දෙක වැඩි කරලා අයිකින් බෙදුවත් හරි. නැත්නම් එකකාගේ මොකක් කරා නම් හරිද? එකකාගේ මෙතන 10 10 දෙන්නෙක් ඉඳලා දෙකෙන් බෙදන්න. අර කේටිකම පාවිච්චි කරන්නේ විශාලත්ව සමාන ශ්‍රේණිගත ධාරිත්‍රක කිහිපයක සමග ධාරිතාවය ගද්දී එක ධාරිත්‍රකයක ධාරිතාවය තියෙන ධාරිත්‍රක ගානින් බෙදන්න. 10යි 10යි දෙන්නෙක් ඉඳින්න 10 දෙකෙන් බෙදුණා කීය දෙන්නේ? 5යි මයික්‍රෝෆැරඩ්. මෙන්න සමක ධාරිතාවේ A සහ B අතර. එහෙනම් මට මේ A සහ B අතර දැම්ම හැකි ළමයි තනි ධාරිත්‍රකයක් නේ. කොච්චරද? මයික්‍රෝෆැරඩ් 5ක තනි ධාරිත්‍රකයක් හයි කරන්න පුළුවන් මේ තුන වෙනුවට. කියන්නේ මේ තුන ගලවලා අයින් කරලා තනි එකක් දැම්මත් හරි මයික්‍රෝෆැරඩ් 5ක. මේ තුන එකතු වෙලා කරන දේම මෙයා තනියෙන් කරනවා. හරි. මේ තුන එකතු වෙලා කරන දේම මෙයා තනියෙන් කරනවා. හරි. ඊට පස්සේ තමයි මේ ගණන් වල අපෙන් දැන් අහනවා මේක හිතන්නකො විභවාන්තරයකුත් දුන්නා නම් ඒවත් වැදගත් නේ. හරි දැන් මෙතන හිතන්නකො අපි හරි දැන් සමග ධාරිතාවය හොයාගත්තා නේ මයික්‍රෝෆැරඩ් අපිට ආවේ 5යි. දැන් හිතන්නකො මෙතන මම සම්බන්ධ කරලා තියෙනවා කෝෂයක්. හරි කෝෂයක් සම්බන්ධ කරලා තිබ්බනම් හිතන්නකො වෝල්ට් අපි ගත්තොත් 50කනේ. හරි වෝල්ට් 50ක කෝෂයක් සම්බන්ධ කරලා තිබ්බනම්. දැන් අපෙන් අහනවා එතකොට ඇත්තටම දැන් මේකේ ධාරිත්‍රක තුනක් තියෙනවද ළමයි? අපෙන් අහනවා මේ එක එක ධාරිත්‍රකයේ ගබඩාවන ආරෝපණ ප්‍රමාණය හොයන්න. ඒවා එහෙමයි ප්‍රශ්න වලට. අපි ඉස්සෙල්ලාම සමග ධාරිත්‍රකයේ හොයාගන්නවා. ඉතින් අපි සමග ධාරිත්‍රකයේ හොයාගත්තා. සමග ධාරිතාවය හොයාගත්තා. සමග ධාරිතාවයේ ඉන්නේ මයික්‍රෝෆැරඩ් 5යි. මයික්‍රෝෆැරඩ්. දැන් අපි මේ A සහ B අතර දෙන විභවාන්තරේ වෝල්ට් 50යි. එතන මේ එතන ඉඳන් මෙතෙන්ට වෝල්ට් 50ක විභවාන්තරයක් තියෙනවා. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට පුළුවන් සමග ධාරිතාවයේ කී දෙන්නේ? අපි දන්නවා මෙතන මයික්‍රෝෆැරඩ් 5යි. මේ දෙකේ සමගය අපිට ආවේ කීයද? මේ දෙකේ සමගය ආවේ මයික්‍රෝෆැරඩ් 10යි. 10යි. ඒතකොට මේ 10යි මේ 10යි ශ්‍රේණිගතයි. ඒතකොට මේ 50යි වෝල්ට් දැන් මේක නම් ලේසි. 50යි වෝල්ට් ළමයි දැන් මෙතන 10 10 ශ්‍රේණිගතේ හින්දා එතන 25යි වෝල්ට් 25යි වෝල්ට් තමයි බෙදෙන්නේ. සමාන හින්දා. නැත්තම් මෙතන අපිට හොයලා ගන්න පුළුවන් කොහොමද බෙදෙන විදිය. හරි 25යි වෝල්ට් 25යි වෝල්ට් බෙදුනහම දැන් මෙයාගේ තියෙන ආරෝපණය අපිට හොයන්න ඕන නම් දැන් මෙයා හරහා විභවාන්තරයේ වෝල්ට් විභව 25යිනේ මෙයාට දාන්නේ Q සමානයි C. ඒතර C මයික්‍රෝෆැරඩ් අපි මේ පැත්තෙන් දාමු මයික්‍රෝෆැරඩ් ලියන්න. C වලට දාන්න මෙතන 10 වරක් මයික්‍රෝ හින්දා 10 වෙන 6න් වැඩි කරන්න වෙනවා V 25යි. ඔතනින් ඔයගලන්ට කූලෝම් වලින් එනවා මේ ධාරිත්‍රකයේ ගබඩා වෙලා තියෙන ආරෝපණය. ඊට පස්සේ මෙතනත් වෝල්ට් 25නේ. මෙයා හරහත් 25යි මෙයා හරහත් 25යි. මෙයාගේ අපි දන්නවා ධාරිතාවේ 6යි මයික්‍රෝෆැරඩ්. මෙයාගේ දින ආරෝපණය ගන්න ඕන නම් එයාටත් Q සමානයි C 6යි මයික්‍රෝෆැරඩ් නේ 10 වෙන 6යි 6 වරක් විභවාන්තරයේ එයා හරහා 25යි. මෙයාගේ දින ආරෝපණය ගන්න ඕන නම් මෙයාටත් Q සමානයි CV දාන්න. C 4යි මයික්‍රෝ 10 වෙන 6යි මෙයා හරහා විභවාන්තරයේ වෝල්ට් 25යි. හරි වෝල්ට් 25යි. හරි. රේඩින් ඉතාමත් වැදගත්. පැහැදිලිද? බැරිලාකත් මෙතන 10යි මයික්‍රෝෆැරඩ් නැතුව වෙනාගයක් තිබ්බනම් මෙතන 10යි මෙතන 10යි සමාන වෙන්නේ නැහැ නේද? එතකොට මෙතන හිතන්නකො 15ක් තිබ්බනම් මේ 15ක් තිබ්බනම් ඒත් අපිට Q සමානයි CV දාලා බලන්න පුළුවන් විභවාන්තර කොහොමද බෙදෙන්නේ කියලා. හරි ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්න වලට සම්බන්ධ වෙන හින්දා. හරිද මේ වගේ ධාරිත්‍රක පද්ධතියක් තිබ්බොත් කොහොමද ගන්න? A සහ B අතර සමග ධාරිතාවය අහනවා. එතකොට දැන් මෙතන හොඳට පේනවා ඕගොල්ලන්ට මෙයයි මෙයයි මේ එක දිගට සම්බන්ධ වෙන හින්දා ශ්‍රේණිගතයි. නේ 3යි මෙතන 6යි මයික්‍රෝෆැරඩ් ශ්‍රේණිගතයි. ඒතර මේ දෙක වෙනුවට දැම්ම හැකි තනි ධාරිත්‍රකයේ කීයද සමග ධාරිතාවය? 3යි 6යි වෙනුවට දෙන්න ගුණ කරා ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි එක දිගට තියෙන්නේ. දෙන්නගේ අයික්කෙන් බෙදුවා. 3 වරක් 6 18යි 3යි 6යි කෙටිකම දාන්න 9න් බෙදුවාම 2යි මයික්‍රෝෆැරඩ්. මේ දෙක වෙනුවට දැම්ම හැකි 2යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකය. ඒ 2යි මේ 8යි අන්න සමාන්තරගතයි. මෙයයි මේ සමාන්තරගත වෙන්නේ නැහැ. මෙතන ධාරිත්‍රකයක් තිබ්බනේ තව. මේ දෙකේ සමගය 2යි මයික්‍රෝෆැරඩ් එක තමයි මේ 8 දැන් සමාන්තරගත වෙන්නේ. 2යි 8යි සමාන්තරගත ඒවා එකතු කරන්න තියෙන්නේ. එතන මේ 2යි මේ 8 වෙනුවට දාන්න පුළුවන් තනි ධාරිත්‍රකයේ කීයද?
10ක් නේ. 2යි 8යි 10යි. එතකොට ඒ 10යි මේ 15යි. ඒ 10යි මේ 15යි දැන් මේ ශ්‍රේණිගතයි. 15යි 10යි නිදුන්නේ. 10යි 15යි ශ්‍රේණිගත හින්දා අන්න AB අතර අවසාන සමගධාරිතාවය නේ. ශ්‍රේණිගත දෙන්නෙක් නේ 15යි මයික්‍රෝෆැරඩ් 10යි මයික්‍රෝෆැරඩ් දෙන්න ගුණ කරා එකතුවෙන් බෙදුවා. 15 සරත් 10 150යි එකතුව 25න් බෙදන්න. කී දෙන්නේ? මෙතන කෙලින්ම අපිට එන්නේ 6යි මයික්‍රෝෆැරඩ්. ඔන්න A සහ B අතර සමග ධාරිතාවය. ඒ වගේ එක එක විදිහ වලට ඒවා දෙනවා. කොහොම මම හදන්න යන්නේ පොඩ්ඩක් අවබෝධ කරගෙන හදන්න ගන්න. ඉතින් ඔය වගේ ගණන් හෙන්නත තියෙනවා. හරි බහුවර්ණ වලට එන්නේ සමග ධාරිතාවය හොයන ගණන්. හරි. එළිම බහුවර්ණ වලට අපිට එනවා ගණන් වලට. මෙතනත් එහෙමනේ මෙතනත් දැන් ඔයගොල්ලන්ට පේන්න ඕනේ A සහ B අතර සමග ධාරිතාවය හොයන්න ඕනේ. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ දෙන්න ශ්‍රේණිගතයි. විශාලත්ව සමාන දෙන්නෙක් හින්දා මේ දෙකේ සමකයේ දැම්ම හැකි දෙකෙන් බෙදුවාම එකයි. මේ ශ්‍රේණිගත තුන් දෙනෙක් ඉන්නවා විශාලත්ව සමානයි නේ. එක භාගයේ ධාරිත්‍රක තුනක් තියෙන හින්දා තුනෙන් බෙදන්නේ. ඒ තුනේ සමගියට ඒත් එන්නේ එකයි නේ. තුනෙන් බෙදුවාම මෙතනත් විශාලත්ව සමාන ධාරිත්‍රක හතරෙන් බෙදුවාම මෙතනත් සමගයේ එකයි එන්නේ. අන්තිමට එකයි මේකයි සමාන්තරගතයි. එතකොට එකයි එකතු කරා නම් A සහ B අතර සමග ධාරිතාවය 4යි මයික්‍රෝෆැරඩ් කියලා එනවා. හරි ඔක පළවෙනි ක්‍රමය. මේකේ ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකේ තව ගණන් සෙට් එකක් තියෙනවා ඒක හදන්න. ඊට පස්සේ ළමයි මේ ධාරිත්‍රක පද්ධතියක හරිද අපිට මේ වැඩක් නැති ධාරිත්‍රක නිකන් නිදහසේ එල්ලෙලා තියෙන ධාරිත්‍රක සම්බන්ධ ගන්නුත් තියෙනවා. හරි පොඩි උදාහරණයක් බලමු මේ ටියුට් එකේම. හරි මෙන්න මේ වගේ අවස්ථාවක්. හරි දැන් මේ වගේ ධාරිත්‍රක තියෙද්දි. හරිද? මේ අපිට මේ වගේව සම්බන්ධ වෙනවනේ. මේ වගේ ධාරිත්‍රක වම සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේකේ ධාරිත්‍රක කිහිපයක් තියෙනවා. හරි එතකොට මෙතන A B C හරි A B C මම පොඩක් ලේසියට සුළු කරගන්න පුළුවන් හින්දා මේ සමානයව ගන්නම්. හරිද? එතකොට මෙතන 4යි මයික්‍රෝෆැරඩ් මෙයා 4යි මයික්‍රෝෆැරඩ්. හරි මෙතන මෙහා අපි ගත්තොත් හරිද? දැන් මෙතන හිතන්නකෝ මෙතන මම මේ කියවන්න දීනාගේ යම දාගත්තොත් ලේසිනේ 6යි 3යි 10යි 40යි. මෙතන 10යි 40යි මෙතන මයික්‍රෝෆැරඩ් කියන එක ලියන්න යන්නේ නැහැ. හරි ඔය වගේ එක එක ධාරිත්‍රක වල ධාරිතාවය 6යි 3යි. හරි මෙයා 6යි මෙයා 3යි. හරි 15ක් තියෙනවා 15යි 4යි 3යි. 15යි 4යි 3යි. දැන් මේකේ ළමයි දැන් මයික්‍රෝෆැරඩ් ඔක්කොම මොන ධාරිත්‍රක මෙතන තියෙනවා 7ක් නේ. ඉතින් අපි අහනවා A සහ C අතර. A සහ C අතර සමග ධාරිතාවය අහනවා. එතකොට ඒකට අපි දැන් මේ කෝෂය සම්බන්ධ කරන්නේ Aටයි Cටයි ඔය අහන ලක්ෂ දෙක අතර තමයි අපි විභවාන්තරයේ දෙන්නේ කෝෂයක් සම්බන්ධ කරලා ආරෝපණය කරන්නේ. ආරෝපණය කරන්න බෑ ධාරිත්‍රක ටික කොහොමයි වල. ඔහොම දුන්නාම ළමයි විභවාන්තරයක් සෙට් වෙන්නේ නැත්නම් ධාරිත්‍රකයක අග දෙක හරහාට විභවාන්තරයක් එන්නේ නැත්නම් ඒ ධාරිත්‍රකේ charge වෙන්නේ නැහැ. හොඳට බලන්න මෙතන එහෙම නිදහසෙන් අර එල්ලෙන ධාරිත්‍රකයක් තියෙනවා. කවුද? මෙයා. මෙතනින් මොකද සම්බන්ධයක් නැහැ නේද මේ නිදහසේ එල්ලෙන එක. ඒතකොට මෙයා හරහා විභවාන්තරයක් හිටින්නේ නැහැ. මෙයාව charge කරන්න. ඒකෙන්ද මෙයාව charge වෙන්නේ නැහැ. නිකන් ධාරිත්‍රකයක් තිබ්බට ධාරිත්‍රක පද්ධතියක charge වෙන්නේ නැතුව එයාගෙන් කිසිම භෞතික ප්‍රතිඵලයක් විද්‍යුත් ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ ධාරිත්‍රකය නිකන් නිදහසේ එල්ලෙන ධාරිත්‍රක පරිපථයකින් ගලවලා ඉවත් කරන්න පුළුවන්. ඒතර A සහ C අතර සමග ධාරිතාවය ගන්න කිව්වහම මෙයාව සලකන්න ඕනේ නැහැ. එයාව ගලවලා අයින් කරන්න. එයා නැහැ කියලා හිතාගෙන සමග ධාරිතාවය හොයන්න. හරි. එතකොට ළමයි දැන් මෙයා නැහැ කියලා හිතන්නකෝ. මෙයා නැහැ. එතකොට මේ දෙන්න කොහොමද ශ්‍රේණිගතයි? මේ දෙන්නගේ සමගිය අපිට කී දෙන්නේ 6යි 3යි. 6 වරක් 3 18 දෙකෙන් බෙදන්න. මේ 6යි 3යි එකතු කරලා බෙදන්න. මෙතන ඉන්නේ 2යි මයික්‍රෝෆැරඩ් නේ. මෙතන දෙකක් දැම්මේ හැකිනේ. 10යි 40යි එතකොට ශ්‍රේණිගතයි. මෙතන කවුරුත් නැහැ නේද? නැහැ කියලා හිතන්න. එයා වැඩක් නැහැ නේ. 10 වරක් 40යි. 400යි 40යි 10යි 50න් බෙදන්න. 400. 400 50න් බෙදුවාම 8යි මයික්‍රෝෆැරඩ්. ඒතර ඒ දෙකයි මේ එතන 8ක් ආවනේ. හරි. ඒ 8යි මේ දෙකයි සමාන්තරගතයි. තේරුණාද? මෙතන එන 8යි මෙයා නැහැ. 8යි 2යි 10යි. සමාන්තරගත දෙන්නෙක් හින්දා එකතු කරන්න. 8යි 2යි 10 වුණාම මෙතන ළමයි 10ක තනි ධාරිත්‍රකයක් දැන් මේක මේ 4 වෙනුවට. ඒ 15යි මේ 10යි මෙතන 3යි. 15යි මෙතන දැන් ආවු සමග 10යි අයි 3යි ශ්‍රේණිගතයි. එතකොට ඕගොල්ලන්ට 15 10 3 ශ්‍රේණිගත තුන් දෙනෙක් සලකලා ගාන හදාගෙන යන්න තියෙන්නේ දෙන්න අරගෙන සුළු කරන්න.
දැන් බැරිලාකත් A සහ B අතර ධාරිතාවය හොනනම් ළමයි ඒකේ තේරුම කෝෂ සම්බන්ධ කරන්නේ මෙතෙන්ටයි මෙතෙන්ටයි. එතකොට A සහ B අතරට. A සහ B අතර සමග ධාරිතාවය හොනනම්. එතකොට නිකන් එතකොට ධාරිත්‍රයේ මෙයා අයින් කරලා හරියන්නේ නැහැ. එතකොට මෙයා charge වෙනවා. එතකොට කවුද charge වෙන්නේ නැත්තේ? මෙයා. අර එයා හරහා විභවාන්තරයක් හිටින්නේ. එයා නිකන් නිදහසේ එල්ලෙන ධාරිත්‍රයක්. එතකොට එයාව වලව අයින් කරන්න. එයාව වලව අයින් කරාම දැන් එතකොට ඔයගොල්ලන්ට බලන්න එන්නේ මෙහෙමයි. 6යි 3යි 40යි. එතකොට මේ තුන් දෙනාම එක දිගට ගින්ද ශ්‍රේණිගතයි. එතකොට මේ තුනේ සමගි ගන්න වෙනවා. ඒ තුනේ සමගි අරගෙන එයා මෙතනට සෙට් කරගන්න. මෙන්න මේ තුනේ සමගි. හරි. මේ සම්මත කරලා කමන්නේ මෙයයි ශ්‍රේණිගතයි. ඒ තුනේ සමගි අරන් දා ගන්න ඕනේ මෙතෙන්ට. එයයි මෙයයි ආයි සමාන්තරගතයි. මේ දෙක එකතු කරන්න. ඒ සමගියයි මේ 15යි මේ 4යි දැන් එක දිගට ගිහින් ශ්‍රේණිගතයි. කොහොමද ඉතින් සුරු කර කර යන්න ඕනේ. මම දැන් කොහොම ගණන් හදන්න යන්නේ නැහැ. හරි පොඩ්ඩක් හදන විදිය මේ කියලා දෙන්න. පැහැදිලිද? හොඳයි. ඊළඟට තව මේකේ ගණන් ටයිප් එකේ දේව තියෙනවා. හරි try කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ අර කෙලින්ම මේ නිගම්ම කම්බි වලින් සම්බන්ධ කරන අවස්ථා. හරි අපි ඒවට කියන්නේ ශුන්‍ය ප්‍රතිරෝධ කම්බි. ඊට ප්‍රතිරෝධයක් නැති කම්බි වලින් සම්බන්ධ කරාම ධාරිත්‍රක මේවා ධාරා විද්‍යුතයත් එක්ක නැවත ආයි කතා කරනවා. දැන් පොඩ්ඩක් මතක තියාගන්න. හරි මෙන්න මේ වගේ ගානක් 5යි 12යි 4යි බලන්න. හරි මෙතන ධාරිත්‍රයක් තියෙනවා 5. මෙතන එකක් තියෙනවා මෙතන නිකන් මොන කම්බියක් දාලා තියෙනවා. හරි 12යි මෙතන තව එකක් තියෙනවා 4යි. ආයි මෙතන එකක් තියෙනවා 2යි. ආයි මෙතන නිකන් කම්බියක් තියෙනවා. 2යි 4යි 12යි. 2යි 4යි 12යි 5යි. ආයි මෙතන A ලක්ෂ්‍ය මෙතන B. හරි A B. මේකේ අහන සමග ධාරිතාවය කීයද කියලා. මේ තුන්වෙනි ආකාරය. එතකොට මේකෙදි තමයි දැන් මෙන්න මේ වගේ නිකන් කම්බි දීද්දි ඒක වැඩක් නැහැ. කියන්නේ වැඩක් නැහැ කියලා ගලවලා දාන්නේ නැහැ. අර එකම කම්බි මේවා ශුන්‍ය ප්‍රතිරෝධ කම්බි. ප්‍රතිරෝධයක් නැති කම්බි වල තමයි අර විභව වෙනස් වීමක් නැහැ. කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම එකම විභවෙ තියෙන්නේ. පාඩ කරන්නත් පුළුවන් ඕන. එකම විභවයේ ලක්ෂ්‍ය. එතකොට මෙයයි එකට ගැට ගැහුව හැකි තමයි. එකම විභවයේ තියෙන ලක්ෂ්‍ය එකට ගැට ගහන්න පුළුවන්. දැන් මේවා අපි ධාරා විද්‍යුතයේ පාඩමේ ඉගෙන ගන්නවා. පැහැදිලිව ඒක තේරුම් ගන්න පුළුවන්. දැනට ඒ වගේ අවස්ථාවක් තිබුත් මේකත් නිකන් කම්බියක් නේ ශුන්‍ය ප්‍රතිරෝධ කම්බි. මේ ලක්ෂ්‍යෙට මෙයා ගැට ගැහුවේ හැකි. මෙතනින් අල්ලලා මෙහෙම ගැට ගහනවා මෙතනින් අල්ලලා මෙහෙම ගැට ගහනවා. එතකොට එන්නේ මෙහෙමනේ. හරි. එතකොට මේ 5යි මයික්‍රෝෆැරඩ් එක උඩට එනවා නේ. හරි. මෙයා මෙතනට එද්දී නේ කොහොමද එන්නේ බලන්න. ගැට ගැහුවාම. හරි. මේක මෙතනින් කොහොම ගැට ගහනවා මේ ලක්ෂ්‍ය මෙතනින් ගැට ගහනවා. 2යි මයික්‍රෝෆැරඩ් යටින් එනවා. ඔන්න ඔහොම පොඩ්ඩක් ඒක හිතන්න පුළුවන් නේ 2යි මෙතන 4යි මේක 12යි මේක 5යි. මෙන්න B ලක්ෂ්‍ය මෙන්න A ලක්ෂ්‍ය. ওই පද්ධතිය අපිට මෙහෙම යන්නේ. මේ ලක්ෂ්‍ය එකට මෙතනින් අල්ලලා මෙහෙම ගැට ගන්නවා. මෙතනින් අල්ලලා මෙහෙම ගැට ගන්නවා. අර එකම මේ කම්බි එක ශුන්‍ය ප්‍රතිරෝධ කම්බි වල විභව වෙනස් වීමක් නැති හින්දා එකම විභව තියෙන හින්දා මේ කම්බිය දිගේම එකට ගැට ගැහුවේ. මේ කම්බිය දිගේ එකම විභවයක් තියෙන හින්දා ශුන්‍ය ප්‍රතිරෝධ කම්බිය හින්දා එකට ගැට ගැහුවේ. දැන් ඔයගොල්ලන්ට වෙනවා 4යි 12යි ශ්‍රේණිගතයි. දෙන්නෙක් හින්දා ශ්‍රේණිගත දෙන්න ගුණ කරා 4 වරක් 12 අයින්කෙන් බෙදන්න. හරි 48 බෙදීම 16 කීයද 3යි. එතන මේ දෙකේ සමගය එන්නේ මේ දෙක වෙනකොට 3ක් දැම්ම හැකි. 5යි 3යි 2යි සමාන්තරගතයි එකතු කරන්න 5යි 3යි 2යි කියන්නේ 10යි මයික්‍රෝෆැරඩ් AB අතර සමග ධාරිතාවය. පැහැදිලිද? ඒ වගේ අවස්ථා වැදගත්. හරි. ඒක විදිහ වලට අපිට ගණන් වලට සම්බන්ධ වෙනවා. හරි නේද? හොඳයි. ඒවා පොඩක් ඔයගොල්ලෝ try කරන්න ගණන් හදන්න. අර ඔය වගේ ගණන් කීපයක්ම මේකේ සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකත් පොඩ්ඩක් මම පෙන්නන්නම් හතර පහ එකක් ඔගේ. හරිද? එක එක type ගණන් තියෙනවා. දැන් මේවා ධාරා විද්‍යුතයේ ඔයගොල්ලෝ සමග ප්‍රතිරෝධ හොයන කොටස කරාම මේක ටිකක් තේරුම් ගන්න පුළුවන් තවත් පැහැදිලිව. හරිද? සමග ධාරිත්‍රක හොයන විදිය. ඒක කරාම තේරුම් ගන්නත් පුළුවන් ධාරා විද්‍යුතයේ පාඩමේ. ඒකේ 4යි 1යි 3යි කොහොම ධාරිත්‍රක 4 1 3 ඔහොම තියෙනවා ධාරිත්‍රක 4යි 1යි 3යි මයික්‍රෝෆැරඩ් ධාරිතාවයන්. ඕකෙන් තමයි අර ශුන්‍ය ප්‍රතිරෝධ කම්බි දාලා මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. හරිනේ මේ මම නිල් පාටින් අරින කම්බි ශුන්‍ය ප්‍රතිරෝධ කම්බිය. ඒවල ප්‍රතිරෝධයක් නැහැ. මෙතනින් මෙහෙම සම්බන්ධයක් තියෙනවා මෙතනින් මෙහෙම සම්බන්ධයක්. අපෙන් අහන්නේ A සහ B අතර සමගිය.
මෙතනත් ඕගොල්ලන්ට පේනවා දැන් මේ කම්බියේ පුරාවටම විභව වෙනස් වීමක් නැහැ ශුන්‍ය ප්‍රතිරෝධ කම්බියේ ඉඳන් මේ මෙහින් අල්ලලා මම මේක මෙහින් ගැට ගන්නවා. ඒතර ඒ ලක්ෂ්‍ය මෙතෙන්ට එනවනේ. මෙහින් අල්ලලා මම මේ කම්බියේ නේ ශුන්‍ය ප්‍රතිරෝධ කම්බියක් ඉඳන් විභව සමානින්ද හැමතැනම එකම විභව පිරි ලක්ෂ්‍ය එකට ගැට ගැහුව හැකි. මේ B පැත්ත මෙහෙම අල්ලලා මෙතනින් ගැට ගන්නවා. එතකොට මේ 3යි මයික්‍රෝෆැරඩ් එක මේ 1යි මයික්‍රෝෆැරඩ් යටින් එනවා. මෙතනින් අල්ලලා මෙහෙන් ගැට ගැහුවාම මෙතනින් 1යි මයික්‍රෝෆැරඩ් උඩින් එනවා 4යි මයික්‍රෝෆැරඩ් මේ 4යි මයික්‍රෝෆැරඩ් 1යි මයික්‍රෝෆැරඩ් 3යි මයික්‍රෝෆැරඩ් 1 3 4. එතකොට A ලක්ෂ්‍ය මේ පැත්තට ආවනේ නේ A ලක්ෂ්‍ය මේ පැත්තට ආවා. B ලක්ෂ්‍ය මේ පැත්තට ආවා. ඉතින් ඔතන ළමයි වෙ තියෙන්නේ මොනවද? ඔහොම තිබ්බට දැන් ඔහොම දී දෙක පාට සමග ගන්න බෑනේ. ඔතන තියෙන්නේ සමාන්තරගත තුන් දෙනෙක් ඉන්නේ. සමාන්තරගත මේවා නිකන් පාඩ කරලා බලන්නත් පුළුවන්. එකම විභවාන්තර නම් එකම පාඩාන්තර එන්නේ. ඕන පාඩ වලින් පාඩ කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ඕන දැන් මේ මේ කම්බිය වල ළමයි මේ වල ශුන්‍ය ප්‍රතිරෝධ කම්බිය මේක ඕන නිල් පාටින් පාඩ කරන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන්ට එන ගාම එකම විභව තියෙන්නේ. හරි මේ කෝෂයක්නේ සම්බන්ධ කරන්නේ Aටයි Bටයි. ඒක කළු පාටින් පාඩ කරන ලක්ෂ්‍යවල අර රතු පාට වගේ තිබ්බන හොඳයි වෙනන්නේ එකම විභවයක් තියෙනවා. නිකන් බලන්නකෝ දැන් මේ දාරිත්‍රකයේ හරහා විභවාන්තරයේ කළු නිල් විභවාන්තරයක්. මෙයා හරහාත් කළු නිල් විභවාන්තරයක්. මෙයා හරහාත් කළු නිල්. අර එකම විභවාන්තර තමයි තියෙන්නේ තුන් දෙනා හරහාම. එකම විභවාන්තර තියෙනවා නම් සමාන්තරගත දාරිත්‍රක. ඉතින් මේකේ සමගය ඔයගොල්ලන්ට අත්දාලා ගත්තොත් නේ 4යි 1යි 3යි කිය දෙන්නේ. සමාන්තරගතේ ඉඳලා එකතු කරන්න තියෙන්නේ. හරි 8යි මයික්‍රෝෆැරඩ් A සහ B අතර තමයි කෝෂේ සම්බන්ධ කරන්නේ. කෝෂේ මේ charge කරද්දී A හා B අතරට දාන්න පුළුවන් සමග දාරිත්‍රකයේ 8යි මයික්‍රෝෆැරඩ්. හරි. ඒ වගේ තව ක්‍රම තියෙනවා ළමයි ඔය වින්සන් සීතු මේ ටියුට් එකේ දාලා තියෙනවා. හරිද? එක එක විදිය වලට මේ එක එක වගේ හරිද? පරිපත තියෙනවා අපිට සමගධාරිතා හොයන්න. හරිද? තව අර වින්සන් සීතු පරිපත ඒවා දැන්ටම අවශ්‍ය නැහැ ඔයගොල්ලෝ. ප්‍රශේ කට්ටිය තම ධාරා විද්‍යුත් ඉගෙන ගන්න නෑනේ. ඒක ධාරා විද්‍යුත් ඉගෙන ගත්තාම ළමයි අපි ඒකෙත් සමග ප්‍රතිරෝධය හොයනවානේ. ඒතර ඒක ඉගෙන ගත්තාම මේවා නිකම්ම තේරුම් ගන්න පුළුවන්. හරිද? මේක ඇත්තටම අපිට සමග ප්‍රතිරෝධ ගැන ඉගෙනගෙන මේකට ආව නම් තමයි ගොඩක් හොඳ. හැබැයි දැන් විද්‍යුත් ශේෂ්ත්‍ර පාඩමේ මේක තියෙන හින්දා මෙතන දැන් අපි කරා. අපිට ධාරා විද්‍යුතේ ගණන් හදද්දිත් මේවා සම්බන්ධ වෙලා ගණන් හදන්න තියෙනවා. එතකොට දැන්ට වැඩි වද වෙන්න එපා. මේ වගේ පරිබන්ධ පොඩක් මතක තියාගන්න. මේ සමග ප්‍රතිරෝධ හොයද්දී මේවත් නැවත ආයි හදනවා සමග ධාරිත්‍රක අගයන් හොයද්දී. මේ සමග ධාරිතා අගයන් හොයන්න සම්බන්ධ ගණන් ධාරා විද්‍යුතේ තියෙනවා සමග ප්‍රතිරෝධات එක්ක. හරි ඉතින් මම මේකේ තව පොඩි කොටස් කිහිපයක් කරලා සම්පූර්ණ කරලා දෙන්නම්. හරි තව බලමු ගණන් එක පොඩි කොටස් කිහිපයක්. හරි. ඉතින් ළමයි බලමු මේකේ තව පොඩි ගණන් කිහිපයක් හදලා පෙන්නන්නම්. දැන් මෙතනත් A සහ B අතර මේ සමග ධාරිතාවය හොයන්න ඕනේ. මෙතනත් දැන් බලන්න ළමයි මෙතන ධාරිත්‍රකයක් සම්බන්ධ වෙලා නැති හින්දා මේ නිකන් ශුන්‍ය ප්‍රතිරෝධ කම්බියක්නේ. ඒතකොට මේ ලක්ෂයේ විභව සමානයිනේ. මේ පාඩ කරන හැමතැනම විභව සමානයි මේ. නේ? ඒතකොට මේ ටික එකට ගැට ගැහුවේ. ඒතකොට මේ ලක්ෂයේ එකට ගැට ගැහුවාම ළමයි ඇත්තටම මොකද වෙන්නේ? මේ ධාරිත්‍රක සෙට් එක හරහාම විභවාන්තරයක් හිටින්නේ නැහැ. දැන් මෙයයි මේකට ගැට ගැහුවම බලන්න කොහේ වැඩේ? හරි. මේකයි මේක එකට ගැට ගන්නවා. ගැට ගැහුවාම හරි මේ ලක්ෂෙත් මෙතෙන් දෙනවා මේකත් මෙතෙන් දෙනවා මේකත් මෙතෙන් දෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි කෝෂ සම්බන්ධ කරන්නේ A සහ B අතරනේ. හැමතිස්සෙම කෝෂ සම්බන්ධ කරන්නේ අපි සමග ධාරිතාවය හොයන්න කියන ලක්ෂ දෙක අතරට. මේ කෝෂයෙන් එන විභවාන්තරයෙන් මෙයයි විතරයි charge දෙන්නේ. මේ ආරෝපණ කරන්නේ මේ හරහා. charge දෙද්දි විතරයි දිගටම ආරෝපණය යන්නේ නැහැ කරන්ට් එක. ඒතර මේවා හරහා මේ විභවාන්තර හිටින්නේ නැහැ. අර කෝෂේ මෙහෙම තිබ්බට මෙතනින් මෙහාට විභවාන්තරයක් එන්නේ නැහැ. ඒතර මේකම වැඩක් නැහැ. ඒ ධාරිත්‍රක හතරම පරිවර්තයෙන් ගලවලා අයින් කරන්න පුළුවන්. කිසිම තේරුමක් නැහැ. මොකද ඒවා එකක්වත් charge වෙන්නේ නැහැ. මේ දෙක තමයි charge වෙන්නේ. එතකොට මේ දෙක තමයි පරිපතේට වැදගත් වෙන ධාරිත්‍රක දෙක. මේ වලින් කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේ 10යි මේ 15යි මොකද වෙන්නේ දැන්? ශ්‍රේණිගතයි දැන්. මෙහෙම නිකන් ඕගලන්ට පේන්නේ මෙහෙම නිකන් සමාන්තරගතව තිබ්බට එහෙම නෑ මේ ශ්‍රේණිගතයි. එක දිගට තියෙන්නේ. හරි? මේ දෙක හොඳට හඳුනා ගන්න ඈ. සමාන්තරගත ශ්‍රේණිගත මේ දෙක ශ්‍රේණිගතයි. එතකොට දෙන්න ගුණ කරා නේ කෙටික මේ මතකද? ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක සම්ප්‍රයුක්ත ගන්නේ අයික්‍ය. ඒ කියන්නේ මේ සමග ධාරිතාවේනේ. දෙන්නගේ අයික්‍යයෙන් බෙදුවා. 150යි 25න් බෙදුවාම මයික්‍රෝෆැරඩ් 6යි. මයික්‍රෝෆැරඩ් 6යි. ඊට පස්සේ තමයි මේ වීට්සන් සේතු එකක් මම පොඩ්ඩක් කියන්නම්. වීට්සන් සේතු රටාව එක අපි ඉගෙන ගන්න ධාරා විද්‍යුතිය පාඩමේ. ඒ වීට්සන් සේතු කියන මූලධර්ම. වීට්සන් සේතු කියන හරිද? මේ විද්‍යාඥයා. හරි. වීට්සන් කියන විද්‍යාඥයා හොයාගත්ත මේ ධාරා විද්‍යුතියත් එක්ක එයා හොයාගත්ත වැදගත් සම්බන්ධයක්. ඒක එයා හොයාගත්තේ ප්‍රතිරෝධ සඳහා. ඒක ධාරිත්‍රක වලටත් ගැලපෙනවා. කියන්නේ මේ වගේ ළමයි ධාරිත්‍රක සෙට් එකක් තියෙද්දි ධාරිත්‍රක පහක් තිබ්බොත් මෙතන කෝෂ සම්බන්ධ කරන්නේ ඒකයි බීටයි.
A හා B අතර මේකේ අපිට හරිද සමග ධාරිතාවය හොයන්න කිව්වහම මේ C1 බෙදීම C2 අනුපාතය. C1 බෙදීම C2 අනුපාතය. කියන්නේ මේ ධාරිත්‍රක දෙක අතර අනුපාතේ මේ ධාරිත්‍රක දෙක අතර අනුපාතයට සමාන නම් C3 යට C4 අනුපාතයට සමාන නම් ළමයි මෙතනයි විභව සමාන වෙනවා. මෙතන විභවයයි මෙතන විභවයයි සමාන වෙනවා. එහෙමනම් හරි මේ ලක්ෂයේ විභව සමාන වුණාම ළමයි මේ මැද තියෙන ධාරිත්‍රකය හරහා විභවාන්තරයක් නැහැ. මැද තියෙන ධාරිත්‍රකය හරහා විභවාන්තරයක් නැති හින්දා මෙයාව charge වෙන්නේ නැහැ. විභවාන්තරයක් නැත්නම් charge වෙන්නේ නැහැ. ඒ එයාව අපිට මේකෙන් ගලවලා අයින් කරන්න පුළුවන්. තිබ්බට වැඩක් නැහැ. එහෙම වුණාම දැන් මෙයයි එතකොට කෙලින්ම දැන් ශ්‍රේණිගතයි කියලා ගන්න පුළුවන්. මෙයා දැන් අයින් කරානේ. මෙයයි ශ්‍රේණිගතයි කියලා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මේක අපි නිකන් 2යි මයික්‍රෝෆැරඩ් 4යි. හරි මේක 3යි මේක 6යි. හරිද? දැන් මෙතන අනුපාතය බලන්නකෝ. 2 යට 4 අනුපාතය. මෙතන අනුපාතය 3 යට 6. මොකද වෙන්නේ? සමානයි නේ. 2 1යි. එතකොට මේක හිතන්නකෝ මොකක් හරි ෆැරඩ් 10යි කියලා මයික්‍රෝෆැරඩ්. එයා තිබ්බට වැඩක් නැහැ. එයාව කෙලින්ම ගලවලා අයින් කරන්න පුළුවන්. මේ 2යි මේ 4යි සමගය ඕගොල්ලන්ට ගන්න පුළුවන්. දෙන්න ගුණ කරා එකෙන් බෙදුවා. මේ 3යි මේ 6යි සමගය ගන්න පුළුවන්. දෙන්න ගුණ කරා එකෙන් බෙදුවා. ඒන සමගයයි මේ සමගයයි සමාන්තරගතයි. එකතු කරා නම් AB අතර සම්පූර්ණ සමගය වෙනවා. පැහැදිලිද? හොඳයි. ඒ වගේ ගොඩක් අර එක ගණන් ටයිප් ද මේවා නම් ධාරා විද්‍යුතය කරාට පස්සේ ධාරා විද්‍යුතය ළමයි සමග ප්‍රතිරෝධ හොයද්දී මේ ක්‍රමත් තියෙනවා. තව එකෙක් ක්‍රම තියෙනවා. ඒ ටික කරාට පස්සේ මේකත් හරියටම තේරුම් ගන්න පුළුවන්. දැන් ටිකක් අර සමහරලාට ඔයගොල්ලන්ට නිකන් නොපුරුදු ගතියක් දැනෙයි. ධාරා විද්‍යුතය තාම ඉගෙනගෙන නැති හින්දා. අපි ධාරා විද්‍යුතයේ මේවා සම්බන්ධ ගණන් හදනවා. හරි එතකොට තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි. කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට අපි බලමු මේ ටියුට් එකේ පොඩි ගණන් කීපයක් ප්‍රශ්නාංක 6. හරි ධාරිතා සම්බන්ධ ගණන් ධාරිත්‍රක. රෝම ඉලක්කම් 4. 2යි මයික්‍රෝෆැරඩ් 4යි මයික්‍රෝෆැරඩ් වන අනාරෝපිත ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර 12 වෝල්ට් බැටරියකින් ආරෝපණය කරනු ලැබේ. 2යි 4යි මෙන්න ධාරිත්‍රක දෙක තම සම්බන්ධ කරලා ශ්‍රේණිගතව 12 වෝල්ට් කෝෂයකින් ආරෝපණය කරනවා. දැන් අහනවා 2යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයේ ආරෝපණය කොච්චරද? 2යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයේ හා විභවාන්තරය කොච්චරද? දැන් මෙතන ශ්‍රේණිගත වුණාම ළමයි ටක් ගාලා මේකේ සමගය හොයාගන්න එනවා. කියන්නේ මෙතන දාන්න පුළුවන් සමග ධාරිත්‍රාවේ සමග ධාරිත්‍රකයේ නේ සමග ධාරිත්‍රකයේ ධාරිතාවයි C නම්. හරි මෙතන කෝෂයේ විභවාන්තරය වෝල්ට් 12නේ දෙන්නේ සමගයට. එතකොට මෙතන අපි දන්නවා සමාන්තරගත නෙමෙයි ශ්‍රේණිගත දෙන්නේ. දෙන්න ගුණ කරා ධාරිත්‍රක දෙකේ ධාරිතාව ගුණ කරා එකෙන් බෙදුවා. එතකොට මෙතන දෙවරක් 4 කී දෙන්නේ 8යි. බෙදුවා 2යි 4යි 6යි නේ. 6යි. එතකොට එන්නේ මෙතන අපි දශම කරන්න යන්න ඕනේ. 4 යට 3යි මයික්‍රෝෆැරඩ්. නැත්නම් 1.3යි ගණනක් කියන්නේ. හරි. එතකොට දැන් සමග දැන් අපි දන්නවා මෙතන දැන් සමග ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපණය Q තියෙනවනේ. ඒ ආරෝපණය වෙන්නේද මේ එක් ධාරිත්‍රකයේ ගබඩා වෙන්නේ නේ ධන Q ඍණ Q. නේ මතකද? වැදගත් ධන Q ඍණ Q. එහෙනම් දැන් සමග ධාරිත්‍රකයේ ධාරිතාවෙත් දන්නවා විභවාන්තරෙත් දන්නවනේ. මේකට සමග ධාරිත්‍රකයට දාන්න Q සමානයි CB. එතකොට සමග ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපණය ගන්න පුළුවන්. ඒකම තමයි මේ ධාරිත්‍රක දෙකේ වෙනම ගබඩා වෙන්නේ. C මෙතන ඉන්නේ 4 යට 3යි මයික්‍රෝ 10 න් 6න් වැඩි කරන්න මයික්‍රෝ හින්දා 12යි වෝල්ට්. එතන 3ට 1යි 12ට 4යි නේ. 4ක් 4 කී දෙන්නේ? 4ක් 4 16යි 16යි ඍණ 6යි කියන්නේ මයික්‍රෝ ආරෝපණය හින්දා කූලෝ. ඔන්න සමග ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපණය. එහෙනම් ඔය ආරෝපණයම තමයි මේ ධාරිත්‍රකයේ ගබඩා වෙන්නේ 16යි මයික්‍රෝ කූලෝ. මේ ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපණය 16යි මයික්‍රෝ කූලෝ. දැන් මෙයා හරහා විභවාන්තරේ V1 මෙයා හරහා විභවාන්තරේ V2. ඒක බෙදලා යනවනේ. දැන් මෙයාගේ ආරෝපණයත් දන්නවා ධාරිතාවෙත් දන්නවා. මෙයාට දැන් දාන්න Q සමානයි CB. Q 16යි මයික්‍රෝ හින්දා 10/6යි ධාරිතාවය 2යි මයික්‍රෝ හින්දා 10/6යි. එයා හරහා විභවාන්තරේ V1 කී දෙන්නේ? 10/6 ලැබෙනවා. 16 දෙකින් ගියපුවාම කීයද? හරි 8යි නේ. 8යි වෝල්ට් V1. මේ V1 මෙයා හරහා විභවාන්තරය 8යි වෝල්ට් නම් ඉතින් එයා මෙයා හරහා කීයද? 12න් 8 අඩු වුණාම 4යි වෝල්ට් නේ. එහෙම නෙන්න ඕනේ. නැත්නම් මෙයාට Q සමානයි CB දාලා. හරිද? මෙයාගේ 16යි මයික්‍රෝ කූලෝම් නේ. 10/6යි. C දන්නවා 4 වතාවක් 10/6යි. හරි විභවාන්තරේ V2. ඒ උතරක් 10/6 කැපෙනවා. 16 4න් කැපුවාම 4යි වෝල්ට් කියලා එනවා. හරි. හොඳයි. ඊට පස්සේ ප්‍රශ්නාංක 7 රෝම ඉලක්කම් 3. ප්‍රශ්නාංක 7 රෝම ඉලක්කම් 3
රූපයේ දක්වා ඇති පරිපථයේ සමක ධාරිතාවය සොයන්න. හරි C1 මයික්‍රෝෆැරඩ් 4යි, C2 මයික්‍රෝෆැරඩ් 4යි, C3 මයික්‍රෝෆැරඩ් 2යි. හරි විභවාන්තරයේ කෝෂයෙන් දෙන වෝල්ට් 50යි සම්පූර්ණ. හරි. ඊට පස්සේ එක් එක් ධාරිත්‍රකයේ ගබඩාවන ආරෝපණ හොයන්නත් ඕනේ. ඉතින් මේවල ශක්ති හොයන්න කිව්වොත් නේ භාගයයි VQ දැම්ම හැකිනේ. එක එක සමීකරණ දාන්න තියෙන්නේ. හරිද? ගැටලුවක් වෙන්නේ නැහැ. අපි කලින් හදපු ඒවාත් ඉතින් ওই වගේ තමයි. පොඩ්ඩක් ධාරිත්‍රක සඳහා දැන් මේ සමග ධාරිත්‍රක පරිපථයක් තිබ්බාම සමග ධාරිතාව වෙලා මේ ඒවත් එක්ක හදාගෙන යන්න තියෙන්නේ ගණන් ටික. අය ලොකු දේවලුත් නෙමෙයි. හොඳයි. එතකොට මෙතන දැන් සමග ධාරිතාවේ ගන්න කිව්වොත් පැහැදිලිව පේනවා මේ දෙක ශ්‍රේණිගතයි. මේ ටක් ගාලා එතන 4 වරක් 2 8 බෙදන්න ඕනේ 4යි 2යි එකතු කරලා. 6යට 8යට 6යි නැත්නම් 4යට 3යි මයික්‍රෝෆැරඩ්. ඔන්න මේ දෙකේ සමගිය. මේ දෙකේ සමගියයි මේ 4යි මොකද වෙන්නේ? මෙතන සමාන්තරගතයි. එතකොට මේ දෙකේ සමගිය මේ එන්නේ. එයාට මෙයා සමාන්තරගතින්ද එකතු කරන්න. ඒක 4 ධන 4යට 3 කියලා එන්නේ එතකොට. මෙතන යට එකයිනේ. නේ? උඩ යට 4න් වැඩි කරොත් මේ 3න් වැඩි කරොත් කියලා එන්නේ. මෙතන උඩ යට 3න් වැඩි කරගන්න පොදු හරිය ගන්න එකතු කරන්න 3න් 12යි 3න් 4යි කියන්නේ. 3න් 16යි. 3න් 16යි මයික්‍රෝෆැරඩ්. හරිද? ඔන්න සමග ධාරිතාවය. ඔය පරිපථයේ. හරි එතකොට සමග ධාරිතාවය හරි. නේ? ඊට පස්සේ අපි අහනවා දැන් අපි දන්නවා එතකොට මේ වෝල්ට් 50 මෙයයි මේ දෙන්නයි නේ. මේ දෙන්න ශ්‍රේණිගතයි. හරි මේ දෙකේ සමගයයි මෙයයි සමාන්තරගතයි. එතකොට මේ වෝල්ට් 50 මේ දෙන්න හරහා ඉන්නවනේ කොහොමද? මෙයා හරහා වෝල්ට් 50 ඉන්නවනේ. අර සමාන්තරගත වුණාම ළමයි දැන් මේක පාඩ කරන්න පුළුවන් මේ පැත්තේ එක පාඩකින්. මේ පැත්ත තව පාඩකින් පාඩ කරන්න. ඒතර රතු නිල් රතු පළු හරි මොකක් හරි එකම විභවාන්තරයක්ද වෝල්ට් 50ද? මෙයාගේ ආරෝපණය ඕන නම් ගන්න ඕන නම් මෙයාට දැන් මේකේ Q සමානයි CV. විභවාන්තරයේ වෝල්ට් 50යි CV දන්නවා. ඊට පස්සේ දැන් මේ දෙන්න ශ්‍රේණිගතයිනේ. නේ? මේ දෙකේ සමගිය හොයලා 4යට 3යි නේ? මේ දෙකේ සමගිය 4යට 3යි මයික්‍රෝෆැරඩ්. හරි මේ දෙන්න හරහාම තියෙන්නේ මේ වෝල්ට් 50යි. මම මේ දෙකේ සමගිය ඇන්දොත් කොහොමද ඔය පරිපථය මේ දෙකේ සමගියාවේ 4යට 3යි මයික්‍රෝෆැරඩ්. මෙයා 4යි. එතකොට වෝල්ට් 50ක් නේ තමයි වෝල්ට් 50යි මෙයා හරහා තියෙනවා වෝල්ට් 50ක් මෙයා හරහා තියෙනවා වෝල්ට් 50. එතකොට මෙයාට දාලා Q සමානයි CV මෙයාගේ Q ගත්ත හැකිනේ නේ. Q සමානයි CV දාලා. එතකොට Q අපිට හොයාගන්න පුළුවන් C දන්නවා V දන්නවා. එන්නේ ආරෝපණය තමයි මේ දෙන්නගෙත් තියෙන්නේ. ශ්‍රේණිගත වුණාමනේ. හරි සමගයේ තියෙන ආරෝපණයම තමයි එක් එක් ධාරිත්‍රක වලක් තියෙන්නේ. හරි ඒක පොඩ්ඩක් වැදගත්. හරි. පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඊට පස්සේ තමයි මේ ධාරිත්‍රක දැන් ඔය එක එක ටයිප් ගණන් තියෙනවා. හරි එකට සම්බන්ධ කරාම දැන් අපි ගත්තොත් නේ ආරෝපණය කරපු ධාරිත්‍රක දෙකක් අපි එකට සම්බන්ධ කරනවා. මේවත් වැදගත්. හරි. ධාරිත්‍රක දෙක එකට සම්බන්ධ කරමු. දැන් හිතන්න මේක එක ධාරිත්‍රකයක්. හරි මේ පැත්ත Q1 මේ පැත්ත ඍණ නේ Q1. හරි ඕකටම සම්බන්ධ කරනවා මේ Q මේ පැත්ත Q2 එක ඍණ Q2 නේ. හරි. දැන් ඔය වගේ අපිට සම්බන්ධ කරන්න පුළුවන් නේ. එහෙනම් සම්බන්ධ කරාම ළමයි වෙන්නේ දැන් මෙයාගේ ආරම්භක විභවය මොකක් හරි V1 ට සම්බන්ධ කරන්න කලින් මෙයාගේ විභවාන්තරේ V2 ආරම්භයේදී සම්බන්ධයෙන් පෙර. හරි. ධාරිතාව කියන්නේ C1 මෙයාගේ C2 නේ. ඒත් අපි දැන් මෙයාගේ Q1 සමානයි C1 V1. මෙයාට දැන් මෙයාගේ Q2 සමානයි C2 වෙතන V2. දැන් මේ දෙක සම්බන්ධ කරාම ළමයි වෙන්නේ විභව සමාන වෙනවා. හරි එතකොට ළමයි වෙන්නේ දැන් අර වැඩි විභවයේ තියෙන එකේ ආරෝපණ මේකට එනවා. ධන ආරෝපණ. ඇවිල්ලා මෙයාගේ ආරෝපණ අඩු වෙනවා. මෙයාගේ ආරෝපණ එතකොට වැඩි වීමක් වෙලා විභව සමාන නිකන් ඔය වැඩි වෙනවා. අර දෙන්න හරහා එකම විභවයක් ඇති වෙනවා. ඒතර මෙයාගේ ඉතුරු වෙච්ච ආරෝපණය Q3 නම් දැන් මෙයාගේ තියෙන ආරෝපණය Q4. ධාරිතාව වෙනස් වෙන්නේ නැහැ නේ. C1 C2 තමයි. ඒතර මේකටත් දැන් මෙයාගේ Q සමානයි. C1 V මෙයාට දැන් මෙයාගේ මේ මෙයා Q3 නේ. මෙයාගේ Q4 තියෙන ආරෝපණය දැන්. C2 B. හරි. දැන් පොඩක් වැදගත්. හරි ඊට පස්සේ දැන් ඔය ධනට ධන සෙට් කරොත් නේ ධාරිත්‍රක දෙක. බැරි වෙලාවක් අර. හරි ධනට ඍණ පැත්ත සෙට් කරොත්. ඒ කියන්නේ මේකේ මේ පැත්තට මේකේ මේ පැත්ත සෙට් කරා නම්. ඒතර ධනයි ඍණයි ඒ විභව සමාන වෙනවා අන්තිමට. ඒතර ධනයි ඍණයි උදාසීන වෙලා ඉතුරු ටික තමයි මේකේ ඉතුරු වෙන්නේ. හරි. ධාරිතාවයි C1 C2. ඒතර මේකේ ඍණ පැත්තට මේකේ ධන පැත්ත සෙට් කරනවා. ඒතර මේ පැත්තේ ඉතුරු වෙන ආරෝපණය මොකද්ද? Q1 මෙතන ඍණ Q2 නේ. හරි. ඕක තමයි මේ පැත්තේ ඉතුරු වෙන්නේ.
ඒකෙන් කොටසක් මේක රැඳෙනවා ඊට ටික මේක රැඳෙනවා. ඊගෝ සමාන නිකන් ඔය වැඩේ වෙනවා කොහොමත්. මේ පැත්තෙත් අර විදිහටම තමයි එන්නේ. ඒක පොඩ්ඩක් බලන්න එක එක ගණන් ටයිප් අපිට තියෙනවා. හරි. එළමයි ඔතනින් පස්සේ අපිට අන්තිමට තියෙන්නේ මේ පාරවිද්‍යුත් ද්‍රව්‍ය කිහිපයක් යෙදු ධාරිත්‍රක කතා කරන්න තියෙනවා. පාරවිද්‍යුත් ද්‍රව්‍ය කිහිපයක් යෙදු ධාරිත්‍රක. හරිද? මේවා වැදගත් බහුවර්ණ වලට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. පාරවිද්‍යුත් ද්‍රව්‍ය කිහිපයක් යෙදු ධාරිත්‍රක. හරි. මේ පළවෙනි අවස්ථාව කරු මේ වගේ. දැන් මේ වගේ අපි ගත්තොත් හරි. මේක උඩින් බලුවම ඕන කොට ත්‍රිමාන හිතන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට මේ වගේ දෙන්න පුළුවන් එක එක අවස්ථා තියෙනවා දැන් ඔය. හරි. මේ වගේ අඳින්නම්කෝ. හරි එතකොට. ඒතර මේක තමයි දැන් මෙහෙම තියෙන්නේ. මේ තියෙන්නේ සන්නහයක තහඩු දෙකනේ. හරි. ඔය වගේ තියෙනවා. හොඳයි. ඒතර මේක තමයි දැන් හිතන්නකෝ මෙහෙම. හරි මෙතනින් තමයි අපි කෝෂ සම්බන්ධ කරන්නේ. ආරෝපණය කරන්නේ. මේක නිකමට හිතන්න මේක දැන් එක කොටසක තියෙනවා මෙන්න මෙහෙම දැන් මේක මම කොටස් තුනකට බෙදාගත්ත කියලා හිතන්නකෝ. කොටස් තුනකට බෙදලා හරි මේ තහඩුව කපලා දාන්නේ හරිද? එතන මේ කොටස තුල අන්තර්ගත කරනවා එක පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් තේරෙනවද? මේ කොටස තුල අන්තර්ගත කරනවා තව පාරවිද්‍යුත් ද්‍රව්‍යයක්. බලන්න තේරෙනවද කියන්නේ? මේ කොටස තුල තව පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් අන්තර්ගත කරනවා. තහඩු දෙක අතර තියෙන කලාපය දැන් තහඩු දෙක කොහොමද තියෙනවනේ? එක තහඩුවක් මේ අනිත් තහඩුව. මේ තහඩු දෙක අතර එක කලාපයක හිතන්නකො ප්ලාස්ටික් කුට්ටියක් තියෙනවා. එක කලාපයක දැන් මෙහෙම තහඩු දෙක තියෙද්දි හරි. බේරුම් ගන්න පුළුවන්. මෙන්න තහඩු දෙක. හරි උඩින් සහ යටින් තමයි අපි මේ අල්ට කෝෂ සම්බන්ධ කරලා විභවාන්තරය දෙන්නේ. එතකොට මේ තහඩු දෙකේ දැන් මුළු වර්ගඵලයේ එක තහඩුවේ එතන මේ තහඩු නිකන් අතර ප්‍රදේශයේ මම මේ පාරවිද්‍යුත් ද්‍රව්‍ය කිහිපයක් දානවා. පැහැදිලිද? පාරවිද්‍යුත් ද්‍රව්‍ය මෙහෙම දැන් කලින් හිතන්න මේ සම්පූර්ණයෙන්ම එකම ද්‍රව්‍යයනේ දැන් මේ රික්තේ නා රික්තේ වාතේ නා වාතේ ප්ලාස්ටික් නා ප්ලාස්ටික් කඩදාසි නා කඩදාසි දැන් මේකේ මේ එක කෑල්ලකට දානවා මොනවාරි ප්ලාස්ටික් තව කෑල්ලකට දානවා මේ හරි මේ මොනවාරි වීදුරු තව කෑල්ලකට කඩදාසි පාරවිද්‍යුත් ද්‍රව්‍ය තුනක් තියෙනවා ඒතකොට හරි තමයි මේකේ මුළු වර්ගඵලයේ A නම් අපි වර්ගඵල සමානව බෙදුණා කියලා ගත්තොත් නේ A බෙදීම 3යි මේකේ A බෙදීම 3යි A බෙදීම 3යි හරි එතකොට මෙතන epsilon 1 මෙයාගේ epsilon 2 නේ epsilon 3 කොහොමද තියෙන්නේ හරි කාඩ දෙක අතර පරතරේ D ඉතින් මේකේ දැන් ඇත්තට මොකක්ද මේ තියෙන්නේ මේකේ තියෙන්නේ ධාරිත්‍රක ළමයි 3ක් උතර ධාරිත්‍රක 3කට අපිට වෙන් කරගන්න පුළුවන් මොන ගතද සමාන්තර ගත දැන් මේ ධාරිත්‍රකය වෙනම හිතන්න එක ධාරිත්‍රකයක් එයාගේ ධාරිතාවය C1 මේ මැද තියෙන එක තව ධාරිත්‍රකයක් කියලා හිතන්න කපලා වෙන් කරලා නැහැ අපිට එහෙම හිතන්න පුළුවන් ධාරිත්‍රක 3කට වෙන් වෙනවා වගේ එතන මේ කෑල්ල තව ධාරිත්‍රකයක් ධාරිතාවය C3 හරිද මේක සමාන්තරගත ධාරිත්‍රක 3කට වෙන් කරලා ගන්න පුළුවන්. ඒතර මේ කෑල්ලේ තමයි දැන් හිතන්නකො මෙතන තියෙන ආරෝපණ ප්‍රමාණය මේ කොටසේ. මෙන්න මේ තහඩු කොටසේ තියෙන ආරෝපණ ප්‍රමාණය ධන Q1 නම් ඊට යට තියෙන ඒ කෙලින් තියෙන තහඩු කොටසේ ආරෝපණ ප්‍රමාණය ඍණ Q1 වෙනවා. මේ කොටසේ තියෙන ආරෝපණ ප්‍රමාණය ධන Q2 නම් ඊට යට තියෙන මේ ඍණ ආරෝපණ ප්‍රමාණය Q2 වෙනවා ඍණ තහඩුවේ. මේක ධන Q3 නම් ඊට යටින් තියෙන මේ ඍණ තහඩුවේ ආරෝපණ ප්‍රමාණය ඍණ Q3 වෙනවා. එතලා මේක මට මෙහෙම යන්න හැකි. ඔබේ තියෙන්නේ ඇත්තට මෙන්න මේ වගේ සමාන්තරගත ධාරිත්‍රක තුනක්. පැහැදිලිද? සමාන්තරගත ධාරිත්‍රක තුනක් කොහම කෝෂයකින් සම්බන්ධ කරලා තියෙන්නේ. එකම විභවාන්තර තියෙන්නේ. C1, C2, C3. ඉතින් මේකේ සමගධාරිතාවය ගන්න ඕන වුණාම අපිට කරන්න තියෙන්නේ එකතු කරන්න තියෙන්නේ. සමගධාරිතාවය C නම් මේ මොකද වෙන්නේ? හරි සමගධාරිතාවය C නිසා අපිට ලිව්ව හැකි C සමානයි සමාන්තරගතින්ද එකතු කරන්න. C1 ධන C2 ධන C3 plus C1 සමානයි C1 අන්න දැන් ධාරිත්‍රකයක ධාරිතාවය ලිව්ව හැකි epsilon A යට D නේ හරි මෙයාගේ ධාරිතාවය ලිව්ව හැකි epsilon 1A බෙදීම 3 නේ යට පරතරයේ තහඩු දෙක අතර D නේ මේ තහඩු දෙක අතර පරතරයේ D මෙයාගේ ධාරිතාවය නේ epsilon 2 A යට 3 නේ A බෙදීම 3 බෙදීම D ධන මෙයාගේ ධාරිතාවය හරි epsilon 3 A බෙදීම 3 බෙදීම D. එතන ඔයගලන්ට පොදු සාධකයක් ගත්තොත් මොනවද වෙන්නේ? A යට 3id ගන්න එළියට. හරි. A බෙදීම 3id එළියට ගත්තොත් මොකක්ද වෙන්නේ? හරි මෙතන epsilon 1 ධන, මෙතන epsilon 2 ධන, මෙතන epsilon 3. ඊට පස්සේ ඔන්න කාට හරි දැන් මේවල පාරවිද්‍යුත් දීලා දුන්නොත් මෙයාගේ K1, මෙයාගේ K2, මෙයාගේ K3.
එතකොට අපි දැන් දන්නවා සමග ධාරිතාවය ලිව්ව හැකි. එතකොට a යට 3යි d. හරි අර එප්සයිලන් 1 ලිව්ව හැකිනේ k වතාවක් k1 වතාවක් එප්සයිලන් නෝට්. එප්සයිලන් 2 ලිව්ව හැකි k2 වතාවක් එප්සයිලන් නෝට් නේ. ක්‍රිත්තේ භාගවිතාවයෙන් කී ගුණයක්ද? ඊට පස්සේ එප්සයිලන් 3 ලිව්ව හැකි k3 වතාවක් එප්සයිලන් නෝට්. ඔකට තුන එප්සයිලන් උත් එළියට ගත්තොත් මොකක්ද වෙන්නේ? හරි a වතාවක් එප්සයිලන් නෝට් ක්‍රිත්තේ භාගවිතාවයෙන් 3id. එතන මෙතන ඉන්නේ k1 ධන k2 ධන k3. හරි ඔය වගේ අපිට එක එක අවස්ථා තියෙනවා. මෙයා බහුවර්ණ වලට එනවා ළමයි. හරි පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් කරගන්න ඕනේ. හොඳයි ඊට පස්සේ බලමු තව පොඩි කොටසක් මේ ගණන් එක්කම. දැන් ළමයි ඊට පස්සේ බලමු අපි මේ විදිහට එකක්. හරිද? මම මේ පැත්තට ගත්තොත් හරි. ඒතර මේකේ අපි තහඩු සෙට් කරලා දෙන්නේ මේ අතට. හරි ඔහොම තියෙනවා එකක් ආයි තව එකක් දාලා තියෙනවානේ. හරි. මේ විදිහට අවස්ථාවක් ගත්තොත් තුනක් විතර දාමු. හරි. ඒතර මේ විදිහට දැන් ඔහොම එක තහඩුවක් තව තහඩුවක් තව තහඩුවක් ඔහොම තව තහඩුවක්. මේකේ අතරට තමයි මේ පාර විද්‍යුත් ද්‍රව්‍ය දාලා තියෙන්නේ. මේකේ කෝෂ සම්බන්ධ කරන්නේ මේ විදිහට. කෝෂය ආරෝපණය කරන්නේ. හරි. ඒතර මේකේ ඔයගොල්ලන් පැහැදිලිව පේනවා නිකන් ශ්‍රේණිගතයි වගේ නේ. ඒතර මේකේ තියෙන ළමයි දැන් මෙතන තියෙන එක ධාරිතාවයි C1 මේ ධාරිත්‍ර කොටසේ මේකේ එප්සයිලන් 1. හරි. මේ තියෙන කොටස ගත්තොත් එප්සයිලන් 2. හරි මේකේ ගත්තොත් පාර විද්‍යුත් ද්‍රව්‍ය පාර වේදිතාවය එප්සයිලන් 3. ඉතින් මේක තමයි අපිට ඇදගත්ත හැකි මේ වගේ ධාරිත්‍ර තුනකට නේ ශ්‍රේණිගත. තමයි ශ්‍රේණිගත ධාරිත්‍ර තුනක් තියෙන්නේ. ඔය සමගය තමයි අහන්නේ. C1, C2, C3. හරි මෙතන පරතරයේ D සහ වර්ගඵල තහඩුවක A. හරි A තියෙන්නේ. මේ පැත්තේ බැලුවම මේ විදිහේ. තහඩුව ඇත්තටම ඔහොම තියෙන්නේ. හරි. මෙතන එක තහඩුවක් ආයි මෙතන තව තහඩුවක් මේ සම්පූර්ණ ප්‍රදේශයේම මේ පාර වේදිතාවේ එප්සයිලන් 1 වන ද්‍රව්‍යයෙන් පුරවලා තියෙන පරිවාහක. පරතරයේ D තහඩුවක වර්ගඵලයේ ආයි මෙතනත් තහඩුවක් දාලා මෙතන පුරවලා තියෙනවා එප්සයිලන් 2. මේක ඉතින් ප්ලාස්ටික් නේ වීදුරු ඊට පස්සේ ඊළඟ එක පුරවලා තියෙනවා කඩදාසි වල. උතන ඇත්තටම තියෙන ශ්‍රේණිගත ධාරිත්‍රක තුනක්. ඉතින් මේකේ සමග ධාරිතාවය මේ තුنين ඇති කරන විද්‍යුත් ප්‍රතිඵලයෙන් ඇති කරන්න පුළුවන් තනි ධාරිත්‍රකයේ ධාරිතාවය හද්දී අපි දන්නවා මෙතන නේ සමග ධාරිතාවයේ පරස්පරය සමානයි. එක් ධාරිත්‍රකවල ධාරිතාවවල පරස්පරවල එකතුව. ඒකට ආදේශ කරන්න වෙනවානේ. ඒතර එකයට C සමානයි. මෙයාගේ ධාරිතාවයේ හරි C1 ලියුවේ හැකි එප්සයිලන් 1 A බෙදීම D. මෙයාගේ එකයට එප්සයිලන් 2 A බෙදීම D. මෙයාගේ ලියුවොත් එකයට එප්සයිලන් 3 A බෙදීම D. ඔතන D උඩට එනවා. හරි පොදු සාධකයක් වෙන් කරගන්න පුළුවන්. එකයට C සමානයි D උල්ටාවම මොකද එන්නේ? හරි D යට එප්සයිලන් A එප්සයිලන් 1 A ආයි D යට එප්සයිලන් 2 A ආයි මෙතන D යට D උඩට එනවනේ එප්සයිලන් 3 A පොදු සාධක ගන්න එළියට පොදු සාධක ගත්තොත් නේ D යට A එළියට ගත්තාම මෙතන මොකක්ද දෙන්නේ? එකයට එප්සයිලන් 1 දාන එකයට එප්සයිලන් 2 දාන එකයට එප්සයිලන් 3 ඔන්නෝම එකක් එන්නේ. මේක C යුක්ත කරන්න ඕනේ. හරි මෙතන ඔන්න පොදු හරයක් අරගෙන නේ එප්සයිලන් 1 එප්සයිලන් 2 හරි මොනසුරු කරොත් මොකක්ද වෙන්නේ? තව D යට A හරි මේ බහුවර්ණ වලට එනවා. මේ පොදු හරිය ළමයි ගන්න වෙන්නේ එප්සයිලන් 1 එප්සයිලන් 2 එප්සයිලන් 3 නේ. මෙතන උඩයි යටයි වැඩි කරන්න වෙන්නේ එප්සයිලන් 2 එප්සයිලන් 3 මෙයාගේ උඩයි යටයි වැඩි කරන්නේ එප්සයිලන් 1 එප්සයිලන් 3 මෙතන එප්සයිලන් 1 එප්සයිලන් 2 දෙපැත්ත උඩට මාරු කරා නම් C උක්ත වෙලා එනවා. හරිද? මේවා බව වෙනන බව දිනන ගණන් වල දැන් දෙපැත්ත උඩට මාරු කරාම A එප්සයිලන් 1 එප්සයිලන් 2 එප්සයිලන් 3 බෙදීම D වතාවක් මොකක්ද බලන්න ඇතුලේ හරි එප්සයිලන් 2 එප්සයිලන් 3 ධන එප්සයිලන් 1 එප්සයිලන් 3 ධන එප්සයිලන් 1 එප්සයිලන් 2 ඔන්නම එකක් තියෙන්නේ සමග ධාරිතාවය සඳහා ප්‍රකාශනය. හරි. ඒක එක ආකාරයේ ඔය විදිහට එනවා අපිට ගණන් වලට. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ තව පොඩි බලමු එක එක රටාවලට මේවා සම්බන්ධ වෙනවා. හරි ගණන් ගොඩක් ටියුට් එකේ තියෙනවා උඩ පුළුවන් තරම් හදන්නවම. ආයි පස්සේ පාස් පේපර්ස් ගණන් සහ විශේෂ ප්‍රශ්න වෙනම පොඩි පොඩි වීඩියෝස් සහ ඉස්සරහට කොහොමද දානවා හැම පාඩමකම. හරිද? සාමාන්‍ය කලේ භාගී පාස් පේපර්ස් ගණන්. හරි ඒක වැදගත් නේ ඔයගොල්ලන්ට. හරි බහුවර්ණ සාකච්ඡා කරමු. අද 2020 වෙනකම් ප්‍රශ්න ටික ගොඩක් කරලා ඉස්සරහට කෙරෙනවා. හරි. දැන් මම මේකේ ගොඩක් මේ තියරි එක සහ ඊට අදාළ පොඩි ගණන් සහ විභාග ප්‍රශ්නත් එක්ක ඔළුවට දාන්න හදන්නේ ඕගොල්ලන්ගේ. ඉස්සෙල්ලා තියරි එක හරියට ඔළුවට දාගන්න බෑ. ඊට පස්සේ ගණන් රටාවලට යන්න ඕනේ. ඊට පස්සේ ගණන් ටික හොඳට හදා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරි ඒකේ ගණන් ටයිප් තියෙනවා. ඊට පස්සේ දැන් මේ වගේ අවස්ථාවක් ගත්තොත් ළමයි. හරිද?
අපි ගත්තොත් දැන් අර විදිහටම මම ත්‍රිමාණ වඳින්නම්. හරි මේ තියෙන එක තහඩුවක්. මේ තියෙන අනිත් තහඩුව. හරි. මොන තහඩුව දෙක තියෙනවනේ. හරි. එතකොට මේකේ විභවාන්තරේ මම උඩින් සහ පහළින් වඳින්නම්. හරි ඔය විදිහට විභවාන්තරේ ලබා දෙති. මේකේ මම මේක මෙහෙම බෙදා ගන්නවා. කොටස් දෙකකට බෙදා ගන්නවා. හරි. කොටස් දෙකකට බෙදනවා. හරි. ඒතර මේකේ මම හරි මැදි ආයි බෙදලා තහඩුවක් දාන්නේ. මේක හිතන්න මේ කලාපේ එක ප්ලාස්ටික් කුට්ටියක් දානවා. මේ කලාපේ. මේ කලාපේ දානවා මොකක් හරි කඩදාසි කුට්ටියක්. තේරෙනවද මේ? ඒතර එප්සයිලන් 1 එප්සයිලන් 2. මේ සම්පූර්ණ වර්ගඵලයේ ඒතර මේ එක කෑල්ලක වර්ගඵලයේ ඒ විදිහම දෙකයි කියලා තේරෙන්න ඕනේ. හරි. එතන මෙතන මුළු පරතරයේ අපි ගත්තොත් D නම් තහඩු දෙක අතර මේ තහඩු දෙක තියෙන්නේ මෙහෙම. මේ කෑල්ලේ පරතරයේ ඒතකොට D බෙදීම දෙකයි. නේ? අන්න එක වගේ කොට හිතන්න ඕනේ. D බෙදීම දෙකයි. හරි. ඒක මේ පැත්තේ දැන් අපි මොනවා හරි තියෙනවා එකම මාධ්‍ය. හරි. නැත්නම් මේකෙත් මාධ්‍ය දෙකක් දාන්න පුළුවන්. හරි. එක එක විදිහ වලට දාන්න පුළුවන්. මේක හිතන්න එකම මාධ්‍යයක් තිබ්බනම්. නැත්නම් මේකෙත් මොනවා හරි මාධ්‍ය දෙකක් තිබ්බනම් එහෙම පොඩ්ඩක් හිතලා හදන්න ඕනේ. එප්සයිලන් 3. හරි මේකේ තව මාධ්‍යයක්. මේක තහඩුවක් දාලා නැහැ. හරි මේකේ එප්සයිලන් 4. දැන් මෙතන දැන් තියෙන්නේ තමයි ඇත්තම ගත්තොත් මොකද්ද? එතන මේක ගත්තොත් මේ දෙක නිකන් ශ්‍රේණිගතයි නේ. හරි මේ දෙක ශ්‍රේණිගතයි. දෙක දිගට තියෙනවනේ. මේ දෙකයි සමාන්තරගතයි. නිකන් මේක මෙහෙම යන්නේ බලන්න. මෙන්න මේ දෙන්න. මේ ධාරිත්‍ර කැලි දෙක. හරි මේ පැත්තට ධාරිත්‍ර දෙකක් වගේ එනවා. නේ? හරි ඒක තමයි අපි මෙතන කෝෂයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේකේ ධාරිතාවය C1 මේකේ ධාරිතාවය C2 මේකේ C3 මේකේ C4 epsilon 1 epsilon 2 epsilon 3 epsilon 4 මේක හරියට ලියන්න ඕනේ දැන්. ඒතකොට මේ දෙක ගත්තොත් ළමයි මොන ගතයිද? ශ්‍රේණි ගතයි. ඔබට සුදු කරන්නේ නැහැ. දැන් මෙතන ඔබට අර මේකේ පස්සේ ඔබට සුදු කරගන්න. මේ දෙක ගුණ කරා එකකින් බෙදුවා. මේ දෙකේ සම කියනවාද? මේ දෙකේ සමය ගත්තොත් මොකක්ද වෙන්නේ? හරි C1 C2 බෙදීම C1 ධන C2. මේ දෙකේ සමගේ ශ්‍රේණි ගතයිනේ. C3 C4 ගුණ කරා I එකෙන් බෙදුවා. නේ? මේ දෙකේ සමගේ මේ එන්නේ. මේ දෙකේ සමගේ මේ. ඒතර මේ දෙක ආයි මොකද වෙන්නේ? මේ සමගයයි සමාන්තරගතයි. එතකොට මේ දෙක එකතු කරන්න හරිනේ. හරි එහෙම ලියුවම ලේසි. ඒතකොට තමයි මුළු සමගය එන්නේ. තේරෙනවද? මේ දෙකේ සමගයයි මේ දෙකේ සමගය ඔන්න ගත්තා. දැන් මේ දෙක සමාන්තරගත වෙද්දී මේ දෙකේ සමගය කෙලිම සමාන්තරගත නැහැ එකතු කරන්නේ. දැන් C1 C2 C3 C4 ට ප්‍රකාශන ලියා ගන්න එනවා. C1 ලියන්නේ කොහොමද? C1 මොකද එන්නේ? epsilon 1 වර්ගපදයට දාන්නේ A බෙදීම 2. බෙදීම ආදරයට දාන්නේ D බෙදීම 2. නේ? D බෙදීම 2. එතකොට මේ දෙකට මේ දෙක කැපිලා යනවා. epsilon A D යට. ඊට පස්සේ C2 ට දාන්නේ. C2 ට දැම්මොත් මොකක්ද වෙන්නේ? epsilon 2 A බෙදීම 2යි වර්ගඵලය. හරිද? බෙදීම පරතරයේ D බෙදීම 2යි. ඔය වගේ C3 C4 ලිව්වේ යන්නේ. C3 ලිව්වොත් මොකක්ද වෙන්නේ? epsilon 3 A බෙදීම 2 බෙදීම D බෙදීම 2 දෙක කැපිලා යනවා. මෙතනත් එහෙමයි. මෙතන C4 ලිව්වොත් epsilon 4 A බෙදීම 2නේ වර්ගඵලය. තහඩුවට සෙට් වෙන වර්ගඵලය A බෙදීම 2යි D බෙදීම 2යි. දෙක කැපිලා ගිහලා එතනත් ගන්න පුළුවන්. දැන් ඉතින් මේකට ඒව ආදේශ කරන්නත් වෙනවා. ඔබට ටිකක් ලොකුවට සුදු කරයි යන්න වෙනවා. දැන් හිතන්න මෙතන ළමයි එකක් තිබ්බනම් epsilon 3 විතරයි. එක ද්‍රව්‍යයක් විතරයි මෙතන. එහෙම වුණා නම් එන්නේ මේ දෙක කොහොමද ශ්‍රේණිගතයි මෙතන අනිත් කෙනෙක් ඉන්නේ. එතකොට එහෙම වුණා නම් කොහොමද? එතකොට C1 C2 මේක C3 කියලා ගන්න. එතකොට C1 මේකමයි C2 මේකමයි C3 දෙද්දී මෙතන වර්ගඵලය කොහොමද මොකක්ද දෙන්නේ? epsilon 3 හරි වර්ගඵලය කොහොමද A බෙදීම 2යි. එතන ළමයි මේ පරතරය මොකක්ද දෙන්නේ? D නේද? ඇයි මෙතන ඉඳන් මෙතනද මේ පරතරය දාන්නේ මේ එතකොට D. මේ දෙක ශ්‍රේණිගතයි ගුණ කරා එකකින් බෙදුවා. එයත් එක්ක එතකොට මෙතන කෙලින්ම C3 නේ. එකතු කරන්න තියෙන්නේ. අන්න දැන් සමගය එනවා. හරි. ඒ වගේ පොඩක් ළමයි වැදගත්. එතන මේක මේ විශේෂ ගණන් තව දෙකක් තියෙනවා හදන්න. මම ඉස්සරහට පොඩ්ඩක් එක ගණනක් හෝ දෙකක් දෙකම හරි ගමන්නේ හදලා පෙන්නන්නම්. මේ ප්‍රශ්නාංක 33 සහ ප්‍රශ්න අංක 35 සහ 34 තමයි ගණන් දෙක මේ භාග ප්‍රශ්න. හරි 2000ට කලින් 1995 හරි අමු ගණන් වල ආපු ප්‍රශ්න රචනා ප්‍රශ්න. හරිද?
ඒක ගොඩක් අර හොඳ හිතන ගණන් දෙකක් තියෙන්නේ. හරි. මම මේ ගණන් දෙක පස්සේ වෙනම හදලා දාන්න. පස්තාර අඳින්නක් තියෙනවා. හරි. ඒකත් අපිට ගොඩක් වැදගත් ගණන් දෙකක් තියෙනවා. හරි මම ඒක කොහොමද පස්සේ හදලා දාන්නම්. ඊට අමතරව ඕගොල්ලන්ට හරිද මේවල ගණන් ඔය සමගධාරිතා හොයන ඒවා සාමාන්‍යයෙන් හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ප්‍රශ්න අංක 21 වෙනකම් ගැටලුවක් නැහැ 21 22 හරි පැහැදිලිද? හොඳයි. මේක මේ වගේ අර පොඩි හිතන ප්‍රශ්න තියෙන ඒවාක් තියෙනවා. බහුවර්ණ වලට එහෙම දැන් එවිල්ලක් තියෙනවා එහෙම අවස්ථා කිහිපයකම. හරි. එතකොට අපි මේ ටික හොඳයි. දැනට පොඩ්ඩක් ওই ටික මේ කරපු ටික විතරක් ඇති. මම මේකේ පස්සේ වෙනම ප්‍රශ්න විභාග ප්‍රශ්න දෙක කරන්න. හරි. දැන් තියෙන වෙලාවත් එක මදි ඒ ටික සාකච්ඡා කරන්න. තව විභාගයක් විතර යනවා එහෙම වුණොත්. හරි අපි එහෙනම් දැනට මෙතනින් නවත්තමු ළමයි. දැන් කොහොමද ස්ථිති විද්‍යුත් ශාස්ත්‍ර වල වැඩ මෙතනින් ඉවර වෙනවා. හරි. මම මේක කොහොමද දැන් ඉස්සරහට මේ විභාග ප්‍රශ්න MCQ ඒවා වෙනම පොඩි පොඩි වීඩියෝස් කරලා සාකච්ඡා කරලා දාන්නම්. හරි. මේ වෙදින වීඩියෝස් ටික සම්පූර්ණ වෙලා ඉවරයි. තව පොඩි කොටස් ටිකක් තියෙනවා යාන්ත්‍ර විද්‍යාවේ. වීඩියෝස් 150ම ප්‍රැක්ටිකල් ආලෝක සහ මිනුම් උපකරණ ටික තියෙනවා. හරි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වීඩියෝස් 150 කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ තමයි මම මේකේ කොහොමත් අර විශේෂ ගණන් රචනා ප්‍රශ්න පාස් පේපර්ස් සාකච්ඡා කරනවා ඉස්සරහට දිගටම. ඒක ගොඩක් වෙලාට ෆ්‍රී YouTube channel එක හරහා හැමෝටම බලන්න පුළුවන් විදිහට තමයි දාන්නේ. හරි පාස් පේපර්ස් රචනා ප්‍රශ්නයක් පැය භාගයක් ඇතුළත ස්ට්‍රක්චර් එකක් නේ විනාඩි 15ක් වගේ. ඒ වගේ පොඩි පොඩි පාස් පේපර්ස් සහ ප්‍රශ්න හරි. ඒවා වෙනම උතර හැමෝටම බලන්න පුළුවන් විදිහට යනවා. මේ වීඩියෝස් 150 බලන්න ඕගොල්ලන්ට පොඩි මුදලක් තමයි ගෙවන්න තියෙන්නේ. ටික බලලා ඕගොල්ලන්ට ඉතින් මේ මුදල ගෙවලා වීඩියෝස් ටික ගන්න පුළුවන්. දැන් ගොඩක් ළමයි සම්බන්ධලා ඉන්නේ ලංකාව පුරා සෑහෙන ප්‍රමාණයක් බලාගෙන යනවා. ටියුට්ස් නෝට්ස් ඔක්කොම මේවා ලෙවනවා ගෲප් වලට දාන්නේ ඔක්කොම ඒවා ක්ලාස් එකට සම්බන්ධ වෙන අයට තමයි එවන්නේ. හොඳයි. එහෙනම් අපි ඉතින් නවත්තමු. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සුබ දවසක්. හොඳට වැඩ කරන්න සිල් දරන්න. We'll go through the wastelands, through the highways, and on we'll go. Finding life along the way, melodies we haven't played, and